අද දින අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්ද්‍රවීර ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි අද 45 වන වැඩසටහන 194 පිටුව පස්වන පාඩම රූප විභාගය තමයි අද පාඩම අපිට තියෙන්නේ. එතකොට අපි මේ වෙනකොට අභිධර්ම මාර්ගයේ දී අපි සාකච්ඡා කරන්නේ අපි දන්නවා ඊට කලින් අපි සාකච්ඡා කරා පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. ඒ හතර තමයි චිත්ත චෛතසික රූප නිපාන කියන චෛතසික ධර්ම හතර. ඒ හතරෙන් අපි චිත්ත කියන පරිච්ඡේදයේදී අපි චිත්තේ සිත ගැන ඉගෙන ගත්තා. දෙවනි පරිච්ඡේදයේ චෛතසික ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒවා සංප්‍රයෝග වෙන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ චිත්ත වීර්ය අපි ඊළඟ පාඩමේ ඉගෙන ගත්තා. දැන් අපි අලුත් පාඩමේදී ෂෂ්ඨ 6 වෙනි පරිච්ඡේදයේදී අපි සාකච්ඡා කරන්නේ රූප ගැන. මේ රූප පිළිබඳ පරිච්ඡේදය. ඒකදී අපි මේ වෙනකොට ඉගෙන ගත්තා රූප ටික. රූප ඔක්කොම රූප කියක් තියෙනවද? 28ක්. 28න් ඒක මූලික කාණ්ඩ දෙකකට බෙදුණා නිෂ්පන්න රූප සහ අනිෂ්පන්න රූප. එතකොට නිෂ්පන්න රූප කිව්වේ ඇයි නිෂ්පන්න රූප කිව්වේ? නෑ කර්මයෙන් විතරක් නෙමෙයි කර්මාදී රූප හදන හේතු කියක් තියෙනවද? රූප හදන නැත්නම් රූප උත්පන්න කරන හේතු කියක් තියෙනවද? හතරයි. මොකද හතර? කර්ම, චිත්ත, ඍතු, ආහාර. ඒකෙන් තමයි උපදින්නේ. එක්කෝ දැන් රූප උපදින්න වෙනවනේ නේද? ඇයි උපදින්න ඕනේ? ඇයි ඒක මැරෙනවනේ? තියෙන එක හැමදාම තියෙනවද? කොච්චර වෙලාවක් තියෙනවද? ශරීර රූප 17යි. චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඊට සිත කොච්චර කාල තියෙනවද? චිත්තක්ෂණ එකයි. චිත්තේ නැත්නම් සිත කියන එක ආයු කාලය චිත්තක්ෂණ එකයි. ඒක චිත්තක්ෂණ තුනෙන් එකකදී නැත්නම් කුඩා චිත්තක්ෂණ එකකදී ඉපදිලා කුඩා චිත්තක්ෂණ එකක් පැවතිලා කුඩා චිත්තක්ෂණ එකකදී නැති වෙලා යනවා. හරි අපිට එතකොට අපි කිව්වේ දැන් රූපේ සිතේ ආයු කාලය කීයද? චිත්තක්ෂණ එකයි. රූපේ කාලය චිත්තක්ෂණ 17යි. එතකොට චෛතසිකයේ ආයු කාලය කීයද? චිත්තක්ෂණ එකයි. මේ මූලිකම කාරණා මේ. දැන් අපිට වෙන්න බෑ. දැන් අපි කියවනේ ආයු චිත්තක්ෂණයේ අතර වෙනස මොකක්ද? චෛතසිකයයි චිත්තක්ෂණයේ අතර වෙනස මොකක්ද? චිත්තක්ෂණය කියන්නේ කාලයමයි මේක කියන්නේ. ඒක හරියට තප්පරය, පැය, දවස, සතිය, අවුරුද්ද ඒ වගේ. චිත්තක්ෂණයක් කියන්නේ කාලයමයි මේක කියන්නේ. ඒතකොට චෛතසිකයක් කියන්නේ මේ සිතේ පවතින සිතේ ක්‍රියාවක් කරන එකක්. පරමාර්ථ ධර්මයක්. තේරුණාද? මේ පටලවා ගන්න එපා. චිත්තය කියලා කියන්නේ එකක්. චිත්තක්ෂණය කියන්නේ තව එකක්. චිත්තක්ෂණය කියුවේ කාලය වන්නේ ඒක තියා. ඒකට ඒ සීමාව දුන්නේ සිතේ පවතින කාලයෙන් දුන්නේ ඒකට. දැන් අපිට දැන් කාලයක් විදියට ගන්න පුළුවන් කුඩාම ක්‍රියාව. මේ ලෝකේ තියෙන කුඩාම ක්‍රියාව මොකද්ද? සිතුවිල්ලක් කියලා කියන්න බෑ දැන් අපිට. සිත ඉපදිලා පැවතිලා නැති වෙන්න යන කාලේ තුනින් එක තමයි හරිනම්
කාලය වයින් කුඩා මේකකින් විතර ගන්න පුළුවන් බව පැහැදිලි නේද? මේක තාම මේකකින් වෙන එකක් නේ. සිතක් ඇති වෙන එක. ඒකට සමානුපාතික දැන් අපි කියනෝනේ. අපි නිකන් කියනවා අපිට මොකක් හරි දුරක් කියන්න පුළුවන් අපිට මේ අපි හිතමු අපිට බයික් එකකින් යන්න පුළුවන් මෙච්චර කාලෙකින් මේ දුර. එහෙම කියනවනේ අපි නේ. බස් එකකින් යන්න පුළුවන් මෙච්චර වෙලාවකින්. උඩ බස් එකේ එහෙම කියනෝ නේද අපි? එතකොට ඒ වගේ ඒ ක්‍රියාවක්නේ බස් එකේ යන දුර කියන්නේ ක්‍රියාවක්. එතකොට ඒ ක්‍රියාවට මෙන්න මෙච්චර කාලයක් කියලා මෙච්චර යන දුර කියලා කියනෝනේ අපි නේ. එහෙම කියනවා. එතකොට ඒ වගේ දැන් මේකෙදි මයින්කොට අපිට අපිට තප්පර වලින් අරගෙන කියන්න පුළුවන් මොකක් හරි නැත්නම් අපි පැය ගණන් ගැන කියන්න පුළුවන් අපිට මොකක් හරි මේ ක්‍රියාවක් කරන්න වෙන කාලය. මොකද අර කාලය පැය උඩයි අර කාලයට වැඩි. ක්‍රියාව කරන කාලය වැඩි. පැය උඩයි. ඒ නිසා එහෙම කියන්න පුළුවන්. හරිද? නමුත් ඕකේ දැන් සිතක් ඇති වෙන කාලය ගැන හිතහම ඒක අඩු එක. එහෙම කියන්න බෑ. ඊට වඩා උඩයි කියන්න තියෙනවනේ එහෙමනම් නේද? අපිට තේරෙනවද මේක උත්සාහ වැදගත් කාරණයක්. මේක පටලව හැදෙනවා මේක. දැන් සිතක් ඇති වෙලා පැවතින්න යන කාලයට වඩා කුඩා ඒකකයක් තිබුණා නම් කාලයම එකකයක් තිබුණා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙච්චර කාලයක් යනවා මෙන්න සිතක් ඇවිල්ලා පැවතිලා නැති වෙන්න කියලා. එහෙම කියන්න තිබුණා. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. මොකද එහෙම එකක් පනවන්න බෑ. මොකද මේක තමයි කුඩාම මේ කාලය ක්‍රියාවක් කරන්න පුළුවන් යන්න පුළුවන් කුඩාම කාලය මොකද්ද? සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න යන කාලය. හරිද? ඒක නිසා අපි පැනෙවුවා සිතක් ඇති වෙන කාලයට අනුව කාලය පැනෙවුවා. කවන්නේ නේද? කවන්නේ නැද්ද ප්‍රශ්නයක් තියෙනවා? කවන්නේ. වෙන කියන ක්‍රමයක් නැහැ මේකට. නේද? අන්න ඒකට නව දුන්නේ ඒ නිසා මොකද? චිත්තක්ෂණයක් කියලා දුන්නා. චිත්තක්ෂණයක් කියන එකේ තේරුම තමයි සිතක් ඇති වෙලා පැවතිලා යන කාලය. මොකද එතකොට ඒක? කාලය වයිද? ඒකකයක්. හරිද? තප්පරයක් වගේ. හරි නේද? ඒකම තමයි අනිත් පැත්තට අපි කියන්නේ සිත කායු කාලය චිත්තක්ෂණයයි. කමන්නේ නේද ඒක? දැන් පැහැදිලිද අයි කරගන්න මේක වැදගත්. මේක පැටලෙනවා මේ චිත්තක්ෂණයයි සිතයි. චිත්තක්ෂණයයි සිතයි පටලව ගන්නවා. හරිද? ඒතකොට සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න යන කාලය චිත්තක්ෂණ එකයි. චිත්තක්ෂණ එකයි. ඒතකොට මේක කාලයක් මේක. චිත්තක්ෂණයක් නෙවෙයි කාලයක්. ඒක තුනකට තමයි බෙදෙන්නේ. ඔව් මේ කුඩා චිත්තක්ෂණ තුනකටයි බෙදනවා. අපිට මෙහෙම කියන්නත් පුළුවන් මේකේ මේ සමාන කාල තුනක් වෙනවා එතන මෙතෙන්දී. ඔව්. පාද තිතිබංග කියලා. අපිට මේකට නම දෙනවා කුඩා චිත්තක්ෂණ එකක් කියලා. හරිද? ඒක අතර මේක 15ට මේකෙන්ම කෑල්ලක් විදිහට අර තුනෙන් එකක් අරගෙන තමයි මේක හදලා තියෙන්නේ. හරිද? එතන මේක තමයි ප්‍රධාන ඒකකයේ විදිහට අපි ගත්තේ. හරි නේද? ඒක අරගෙන 15ට තුනෙන් එකක් කඩලා මෙහෙම එකක් ඇදුවා කුඩා චිත්තක්ෂණ එකක් කියලා. තේරුණා නේද? එතකොට දැන් මේක නිසා තමයි මේ ලෝකයේ තියෙන කුඩාම ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන් සිදුවෙන දේ ක්‍රියාවලියක් නැත්නම් මේ ක්‍රියාවක් කියලා ගන්නේ මම ක්‍රියාවක් විදිහට ගන්න පුළුවන් කුඩාම එක මේකනේ. මීට වඩා කුඩා එකක් තියෙනවද? නැහැ. මීට වඩා කුඩා එකක් නැහැ. හරිද? අපිට මේක ඕනනම් තුනෙන් එක කියලා එහෙම ගන්න පුළුවන්. ඔය මීට වඩා කුඩා එකක් නැද? මීට වඩා කුඩා ඒකකයක් තිබුණා නම් අන්න ඒ 10න් හරි 15 හරි 20 හරි 30 හරි කියලා කියන්න තිබුණා මේකට. දැන් එහෙම එකක් නැහැනේ අපිට නේද? මේක තමයි තියෙන කුඩාම එක. ඒක නිසා අපි ඒකට චිත්තක්ෂණ එකක් කියලා කිව්වා. හරි නේද? එතකොට ඒ සිතේ පවතින කාලයෙම අපි ඒකකය හදාගත්තා. හරි නේද එහෙම? ඉතින් ඒක නිසා මේකට කියනවා චිත්තක්ෂණ එකක් කියලා. එතකොට ඒ කාලෙම තමයි යන්නේ චෛතසිකයට. ඒකත් උපදිලා පැවතිලා නැති වෙන්නේ යන්නේ ඒ කාමෙම. ඇයි ඒක? ඒකත් එක්කමයි උපදින්නේ. සිතකට තනියම උපදින්න බෑ චෛතසික නැතුව. චෛතසික වලට තනියම උපදින්න බෑ සිතක් නැතුව. මේ දෙක එකට උපදින්නේ. ඒක තමයි ඒකේ ගුණය. හරිද? තේරුණාද? ඒතර ඒක නිසා සිත කාය කාලය චිත්තක්ෂණ එකයි. සිතුවිල්ල නැත්තම් චෛතසිකේ කාය කාලය චිත්තක්ෂණ එකයි.
රූපයේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යි. දැන් කුඩා චිත්තක්ෂණ ඒක වලින් අපි කිව්වොත් සිතක ආයු කාලය කුඩා චිත්තක්ෂණ 3යි. චෛතසිකයේ ආයු කාලය කුඩා චිත්තක්ෂණ 3යි. රූපයේ ආයු කාලය කුඩා චිත්තක්ෂණ 8යි. හරිද? හරිද? ඒතර නිර්වාණයේ ආයු කාලය කීයද? නෑ හිතා ගන්න බැරි නෑ. එහෙම ආයු කාලයක් නෑ. මොකද කාලයක් පවතින්න ඕන හේතුඵල දහ ආයු කාලයක් තියෙන්න ඕන හේතුඵල ධර්මයට යටත් කොටස විතරයි. කියන්නේ සංකත කොටස විතරයි. අසංකත වලට ආයු කාලයක් නෑ. ඒකට කාලයක් අනුරූප වෙන්නේ නෑ. ඒකට සිතක් නැති නිසා ආයු කාලයක් නැහැ. නෑ ඒකක් නෙවෙයි. නිර්වාණය කියනකොට නෑනේ දැන් සිතක් නෑනේ. දැන් සිතක් තියනවාද මේ අරු මේ පණ නැති දේවල් වල. දැන් මේකට සිතක් තියෙනවද? ඒක සිතක් නෑ. රූප විතරයි තියෙන්නේ. හරිද? ඒකට ආයු කාලයක් නැද්ද? නැහැ තියෙනවා. මේකට ආයු කාලයක් තියෙනවා. ඒක ඉපදිලා පැවැදිලා නැති වෙනවා. හරිද? ඒක චිත්තක්ෂණ 10ක් පාසා රූප උපදිනවා, නැති වෙනවා, අලුතෙන් උපදිනවා, නැති වෙනවා. එහෙම තමයි මේක තියෙන්නේ. ඒක සිතක් නැති වෙන නිසා නෙමෙයි. එතන තියෙන්නේ තේරුම් ගන්න අපි කලින් ඉගෙන කතා කරා මේක සංකත අසංකත භාවය. සංකත කිව්වේ හේතුඵල ධර්මයට යටත් නැත්නම් හේතුවෙන් සකස් වුණු කොටස තමයි මේ සංකත කියලා කිව්වේ. හරිද? ඒ ටික තමයි මේ හේතුඵල ධර්මයේදී කතා කරන ටික තමයි ඒක. ඒක තමයි සිතයි සිතුවිලි රූපයි. ඔය තුන විතරයි. හරිද? ඒතර නිවන කියලා කිව්වේ නැත්නම් නිර්වාණය, නිබ්බාණය කියලා කිව්වේ ඒකට කාලයක් තියෙන අපිට කියනනේ රූප වලට අතීත රූප තියෙනවා, අපේ සිත් වලට තියෙනවා අතීත සිත් තියෙනවා, වර්තමාන සිත් තියෙනවා, අනාගත සිත් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර චෛතසික වලට තියෙනවා අතීත චෛතසික තියෙනවා, වර්තමාන චෛතසික තියෙනවා, අනාගත චෛතසික තියෙනවා. තියෙනව නේද? තියෙනවා. එතකොට රූප වලට තියෙනවා අතීත රූප තියෙනවා, වර්තමාන රූප තියෙනවා, අනාගත රූප තියෙනවා. එතකොට නිවනට තියෙනවද අනාගත නිවන, වර්තමාන නිවන? එහෙම තියෙනවද? එහෙම විතර නෑ. ඒක තමයි කාල විමුක්ත කියලා කිව්වේ ඒකට. ඒ කාලයක් නෑ ඒකට. නිවන කියන්නේ නිවනම තමයි. ඒක හැමදාම තියෙන නැති වෙන දවසක් නෑ. තේරුණාද? පැහැදිලිද? ඒක ධර්මතාවයක්. දැන් අපි මේක මිට කලින් ඉවතාවක් වගේ දැන් පැහැදිලි කරා. අපි දැන් එතෙන්ට ඒකට යන්නේ අපි ගැන අපි ආයි කතා කරනවා පොඩ්ඩක් දැන් අරගෙන මිටින් අපිට කතා කරන්න වෙනවා. නිර්වාණීය කොටස මේකේ අන්තිම එනවා. මේ පාඩමේ අන්තිමේ අපි එතෙන්දී තවදුරටත් ගැඹුරින් කතා කරන්න මේ පාඩම ගෙනියන්න බැරි වුණා අපිට. ඒතර අපි මේ කියන්න ගියේ දැන් මේ අපි මේ කියන්න ගියේ අපි මේ රූප කොක්කම කීයක් තිබුණාද? 28යි. 28 අපි දෙකකට බෙදුවා. ඒ විදිහට පදනම උනේ මොකද්ද? හේතුවෙන් මේ හේතු අපි කිව්වා කර්මාදී හේතුවෙන්. කර්මාදී කිව්වේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරම. අන්න ඒවේ එන්න ඒ හේතු වලින් කෙලින්ම නිෂ්පන්න වෙන නැත්නම් උත්පන්න වෙන. ඒවට අපි කිව්වා නිෂ්පන්න රූප කියලා. ඒ කීයක් තිබුණාද? 18ක් කියලා. ඒ 18ක් කියලා. කෙලින්ම කියන මේ කියන කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන රූප නිෂ්පාදනය කරන හේතු හතරෙන් කෙලින්ම නිෂ්පාදනය කරන උත්පන්න වෙන රූප වලට අපි නිෂ්පන්න රූප කිව්වා. ඒ 18ක් තියෙනවා. හරිද? ඒ 18 මොනවද? මහා භූත හතරයි. ප්‍රසාද රූප 5යි. විශේෂ රූප 4යි. භාව රූප 2යි. පත්තු රූප, හදවස්තු රූපයයි. ජීවිත රූපයයි. ආහාර රූපයයි. හරිනේ? 5 4යි 9 4යි 13යි 14යි 15යි 18 මොන 18. අන්න ඒකට කිව්වා අපි නිෂ්පන්න රූප. නිෂ්පන්න රූප කිව්වේ කෙලින්ම කර්මයෙන් උත්පාදනය කෙලින්ම කර්මයෙන් නිෂ්පාදනය කරන මේ 18. චිත්තයෙන්, ඍතුවෙන්, ආහාර. ආහාරය කෙලින්ම මේ 18 උත්පන්න කරන නිෂ්පාදනය කරනවා. හැබැයි තව 10ක් තියෙනවා. ඒ 10 කෙලින්ම
කෙලින්ම අර කියන හේතු වලින් නිෂ්පාදනය කරන්නේ නැහැ, උත්පාදනය කරන්නේ නැහැ. අන්න ඒක නිසා අපි කිව්වා අනිෂ්පන්න රූප කියලා. ඒ 10 මොනවද? පරිච්ඡේද රූපය, විඤ්ඤාති රූප දෙකයි, ලහිතාදී විකාර රූප තුනයි, ලක්ෂණ රූප හතරයි. 3යි 6යි 7යි 10යි. හරිනේ? හරිනේ? ඒ 10න් තමයි අපි එකක් ඊයේ සතියේ කතා කරා. ඒතර අද අපිට තියෙන්නේ රූප විභාගය. මේක දැනගන්න එක වැදගත් රූප විභාගයට. ඒක දැනගන්න. ඒතකොට අපි රූප විභාගයට යනවා. 194 පිටුව 5 වන පාඩම රූප විභාගය. රූප සියල්ලම ලෝභාදී හේතු රහිත බැවින් අහේතුකය. ඒතකොට ලෝභාදී හේතු තියනවාද මේ රූපවල? රූප ඇතුලේ ලෝභය කියන ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ මොකද්ද? ඔව් සිතුවිල්ල නැත්නම් චෛතසිකය. ලෝභය කොහෙද ආවේ? අකුසල චෛතසිකවල. චෛතසිකවල කොතනද ආවේ? අකුසල චෛතසිකයක් තියනවද? අකුසල චෛතසික 14යි. 14 මොනවද? 14 බෙදුනේ කොහමද? අකුසල සාධාරණ 4යි, අකුසල අසාධාරණ 10යි. අකුසල සාධාරණ 4 මොනවද? මෝහ, අහිරිය, අනුත්තරප, උද්ධච්ච. ඇයි අකුසල සාධාරණ කියුවේද? හැම අකුසල් සිතකම ඒ හතර තියෙනවා. ඒක නිසා අකුසල සාධාරණ කියලා කිව්වා. අකුසල සිත් කීයක් තියෙනවද? 12. අකුසල සිත් 12. අන්නේ සිත් 12ෙම තියෙනවා මේ චෛතසික හතර. ඒක නිසා අකුසල සාධාරණ කිව්වා. අකුසල අසාධාරණ කිව්වේ හැම සිතකම නැති. එතකොට ලෝභය කියන්නේ කොහෙද? අකුසල අසාධාරණව කොතනද? ලෝභ දිට්ඨිමාන. ලෝභ දිට්ඨිමාන එකතුවට ඒතරට අපි මොකද කිව්වේ? ලෝභ ත්‍රිකේ කියලා කිව්වා. ලෝභ ත්‍රිකේ කිව්වා. අන්න ඒකේ ලෝභ දිට්ඨිමාන වල තමයි තියෙන්නේ. ඇයි ලෝභ ත්‍රිකේ කිව්වේ? ඒකට ලෝභ ත්‍රිකේ කිව්වේ ඒ තුන තමයි ලෝභ සිත්වල ඇති වෙන්නේ. ඒ තුන ලෝභ සිත්වල විතරයි තියෙන්නේ. ඒ තුනට කිව්වා ලෝභ ත්‍රිකේ කියලා ලෝභ සිත්වල විතරක් තියෙනවා. ලෝභ සිත් කීයක් තියෙනවද? 8යි. ලෝභ සිත් 8ක් තියෙනවානේ. ඊට තව එනවා දෝෂ චතුස්කය කියලා 4ක් එනවා. මොනවද? අදෝෂ නෙමෙයි දෝෂ. දෝෂ ඉස්සා මච්චේ කුක්කුච්චේ. මොනේ 4 අපි කිව්වා දෝෂ චතුස්කය කියලා. ඇයි ඒකට දෝෂ චතුස්කය කිව්වේ? ඒ 4 එන්නේ දෝෂ සිත් දෙකක් එක්ක විතරයි. අන්න ඒක නිසා අපි වෙනම නමක් දුන්නේ ඒකට දෝෂ චතුස්කය කියලා. හරිද? අනිත් ඒවයි ඒ 4 අනිත් ඒවයි යෙදෙන්නේ නැහැ. ඒතර අර කිව්ව අකුසල සාධාරණ 4 සිත් 12ෙම තියෙනවා. ලෝභ ත්‍රිකේ තියෙන්නේ ලෝභ සිත් 8 විතරයි. දෝෂ චතුස්කේ තියෙන්නේ දෝෂ සිත් 2 විතරයි. ඊට අමතරව තීන විද්ද විචිකිච්ඡා. ඒ දෙක අනිත් සිත්වල අවශ්‍ය විදිහට යෙදෙනවා. ඔය අපි කතා කරපු දේවල් ඔය කියන්නේ ඔය ඉතින් හොඳට මතක තියෙනවා කරලා පාඩමේ තියෙනවා. දැන් මේව තමයි අපි විදර්ශනාව කරන්නේ. මේවා දකින්න තැන මේවා පේන මට්ටම ඉතින් මේවා හිතේ තියෙනවා. හිතේ තියෙන මට්ටමවල තමයි අපිට මේක වැටහෙන්නේ. එතකොට අපි මේ නැවත මතක් කරන්නේ ඒක නැවත ධාරණය කරගන්න ඕනේ. එතකොට රූප සියල්ලම ලෝභාදී හේතු රහිත බැවින් අහේතුකය. දැන් අපි මේ අහේතුක වචනේ අපිට ආයෙත් දෙන්න පිට කලින් අහේතුක සිත්වලදී අහේතුක සිත් කීයක් තිබුණද? 18යි. ඒ 18 කොහෙද ආවේ? කාමාවචර සිත් 54 නේද? කාමාවචර සිත් 54 අහේතුක සිත් 18යි. ඔව් ඒක බෙදුනේ කොහොමද 50 ඒ අහේ කාමාවචර සිත් අකුසල සිත් 12යි අහේතුක සිත් 18යි කාමසෝමන සිත් 24ට බෙදුණා. අන්න ඒකෙදි අහේතුක සිත් 18ක්. ඇයි අහේතුක කිව්වේ?
අහේතුක කියලා කිව්වේ අපි අර චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? 52ක් තියෙනවා. ඒ චෛතසික 52 තියෙනවා චෛතසික කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ 6ට කියුවා හේතු කියලා. හේතු 6. මේ චෛතසික හේතු වශයෙන් හඳුන්වන චෛතසික 6ක් තිබුණා. ඒ 6 මොනවද? ලෝභ, දෝෂ, මෝහ, අලෝභ, අදෝෂ, අමෝහ. අන්න ඔය 6. ඒතර තුනක් කුසල පැත්තේ, තුනක් අකුසල පැත්තේ. හරිද? අන්නේ 6ට කිව්වා හේතු කියලා. ඒ 6ටම හේතු කිව්වා. එතකොට ඒ හේතු කියන චෛතසික 6න් එකක්වත් හරිද? එකක්වත් නොයෙදෙන සිත් ටිකක් තියෙනවා. ඒ සිත් වලට හේතුක කියලා කිව්වා. හේතු 6ට අර 6ට කිව්වා හේතු කියලා. ඒ 6න් එකක්වත් නොයෙදෙන සිත් 18ක් තියෙනවා. අන්නේ නිසා ඒ 18ට අපි කිව්වා අහේතුක සිත් කියලා. හරිද? කියන්නේ ඒ 18 ලෝභ දෝෂ මෝහ කියන චෛතසික තුන යෙදෙන්නේ නැහැ. අලෝභ ආදේශ අමෝහ කියන චෛතසික තුන යෙදෙන්නේ නැහැ. ඒක එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒ 6න් එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒක නිසා හේතුක කිව්වා. ඒ වගේ රූපවලත් ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ තියෙනවද? නැහැ. යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැති නිසා ඒවා අහේතුකයි. අන්න ඒක නිසා තමයි ඒවා හේතුක වෙන්නේ. හරි නේද? රූප සියල්ලම ලෝභ ආදී හේතු රහිත බැවින් අහේතුක. ඒක තේරුම තමයි ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන චෛතසික යෙදෙන්නේ නැහැ කියන එක. හරිද? එක්වරක් බැලුවහම විකාරයක් වගේ තේරෙනවා ඒක නේ. අපි මේ කතා කරන්නේ මේ චෛතසික යෙදෙන්නේ නැහැ නේද රූපත් එක්ක කියලා. නිකන් එහෙම තේරෙනව නේද? නිකන් එහෙම පාට තේරෙනවා. නමුත් මේ අපි පරමාර්ථ ධර්මවලදී පැටලෙන්නේ නැති වෙන්නේ සියල්ල විතර පැටලීමක් තියාගන්න බෑ. ඒ නිසා හැම කාරණයක්ම විස්තර කරනවා. ඒක නිසා තමයි මේ ගුණයක් කියන්නේ මේ. ඒක වැදගත් නිසා කියන්නේ. අපි නිකන් අපි කියන්නේ නාම කොටසත් එක්ක උන චෛතසිකයේ දුන්නේ නැත්නම් සිතත් එක්ක චෛතසික කතා කරාට කමන්නේ රූපත් එක්ක ඒ කතා කරන්නේ කියලා වගේ එකක් වැටහෙනවනේ. නමුත් මේ පරමාර්ථ ධර්ම වලදී හරියටම ඒක හරියටම නෝනටම කියනවා. අහන්න පෙරලා අහන්න නැති වෙන්න විස්තර කරනවා උන්වහන්සේ. ඒක නිසා තමයි මෙහෙම ගුණයක් දාලා තියෙන්නේ. ඒ වුණාට උන්වහන්සේ ඉතින් ආපස්සේ ප්‍රශ්නයක් අහන්නේ එකක් ඉඳ තියන්නේ නැහැ දේශනාවේදී. ඒක සියල්ල දේශනා කරනවා. ඒක නිසා තමයි මම කියන්නේ. කර්මාදී ප්‍රත්‍යේ හට ගන්නා බැවින් සප්‍රත්‍යේ කර්මාදී කරතෙන් හට ගන්නවා. එහෙම හට නොගන්නේවත් තියෙනවද? කර්මාදී ප්‍රත්‍යයෙන් හට නොගන්නේව මොනවද? එහෙම තියෙනවද? තියෙනවනේ අය නිවන. කර්මාදී ප්‍රත්‍යයෙන් හටගන්නේ නිවන කියන එක කර්මාදී ප්‍රත්‍යයෙන් හටගන්නේ නෑ. නැද්ද? එතකොට දැන් අරහත් වෙන්න ඕන වෙනකොට අපි කර්මයේ සකස් කරන්න ඕනේ නැද්ද? නිවන කියන්නේ ඒ ටික ඔක්කොම අයින් කරලා යන තැනනේ. නිවන කියන්නේ අපි කියන ඔය කියන අරහත්ත්වය නෙවෙයි මේ පරමාර්ථ ධර්ම වල කතා කරන නිවන. අපි මේ එක නිකන් සරල මට්ටමින් මේක මෙහා අපි සෝවාන් තත්ත්වයටත් සෝවාන් ඵලයටත් අපි නිවන කියනවා. සකදාගාමි අනාගාමි අරිහත් කියන තත්ත්වවලට අපි නිවන කියලා කියනවා. ඒ වුණාට මේ පරමාර්ථ ධර්ම වල කියන නිබ්බාන නැත්නම් නිවන කියන නිර්වාණය කියන කාරණය ඒකයි දෙකක්. ඒක නේද අපි මේක කලින් විස්තර කරා. ඒක ගැඹුරු කාරණයක්. ඒක අපි ඉස්සරහට මම විස්තර කරා. ඒක දෙකක්. පැහැදිලිද? එතකොට අර කියන සෝවාන් කියන ඵලය අපි මොනවද මේ අපි කර්ම රැස් කළා නැත්නම් ඒකට අවශ්‍ය වෙන කාරණා ටික සම්පාදනය කරලා නේද ඒක ළඟා කරගත්තේ. නිකන් ආවද? නිකන් නෑ. සකදාගාමි අනාගාමි අරියත් කියන සියලුම තත්ත්ව ටික අපි සකස් කරලා තමයි මේ කියන්නේ සම්පාදනය තමයි. ඔව් ඒ හේතු සම්පාදනය කරාට පස්සේ තමයි ඒ ටික ළඟා වෙන්නේ. නිකම්ම ලැබුණේ නෑ.
හැබැයි ඒ ටික ඉවරනාට පස්සේ අරහත්ත්වයට ලබාගෙන අරහත්ත්වයෙන් පස්සේ නිවනද? අරහත්ත්වයෙන් පස්සේ නිවනද? නෑ. අනුපාදිතේ. ඔව් අනුපාදිශේෂ නිර්වාණයෙන් පස්සේ නිවන එනවා. දැන් නවලෝකෝත්තර ධර්ම ටිකේදී මොනවද ධර්ම ටික? මේ හරි සියුම් කාරණා හොඳට හරියට ගැඹුරු දාන්න එකයි. අපි පැටලෙන්න තැන් ඒ නිසා අපි කතා කරන්නේ. සෝවාන් මාර්ග සෝවාන් ඵල. සකදාගාමි මාර්ග සකදාගාමි ඵල. අනාගාමි මාර්ග අනාගාමි ඵල. ඊට පස්සේ අරහත් මාර්ග අරහත් ඵල. කීයද? 8යි නිවන කිව්වේ ඒක. තේරුණාද? එතකොට එතෙන්දී අරහත් ඵල කියනකොට අපි කියන නිවන ඇවිල්ලා නේද? සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන නිවන එතන ඇවිල්ලා නේද එතන? අරහත් ඵල කිව්වහම නිවන ඇවිල්ලා. ඒතර මේ කියන නිවන වෙන එකක් එතනක් තියෙනවා නේද? ඒකේ ආරම්භුත් තියෙනවා මේ කියන නිවන ඒ නිවන නෙමෙයි. නේද? ඒ නිවන නෙවෙයි ඊට පස්සේ එකක් එනවා ඒක තමයි අනුපාදිශේෂ නිර්වාණයෙන් පස්සේ මේක. මොකද තාම දුක නැති වුණ නැහැනේ. අර ප්‍රධාන නිවනේ උපමූලකයක් නේ. නෑ එහෙම කියන්නේ. උඩකේ තව වෙන්නේ නැහැ. උඩකේ වෙනම වෙන එකක්. ඒ කියන නිවන වෙනම එකක්. මේ අතුලට එන එකක් නෙමෙයි. මේ කියන්නේ මුලින්ම බෙදෙනෝනේ සංකත අසංකත බව. හරිද? මෙහි කුලකේ ආවෙනවා. මේක නිවන කියන්නේ මේකට අහු වෙන එකක් නෙවෙයි ඒක. හරිද? මේකට තමයි අර ටික අහු වෙන්නේ ඔක්කොම. අර කියන අපි කියන්නේ සෝවාන් සකදාගාමී අර අතම අහුවෙන්නේ මෙතෙන්ද. නිවන කියන එකට එතෙන්දී කියන නවලෝකෝත්තර ධර්ම නිවන කියන්නේ මෙතන එකක්. ඒ කියන්නේ දැන් අපි මේ මොකද මේ ඔය දෙක අතරේ තියෙන දැන් අනුපතනයක් දැන් කිව්වනේ මොකද අනුපාදිශේෂ නිවන. ඔව් ඒක අපේ සෝපා නිර්වාණය දෙකයි අනුපාදිශේෂ නිවන ඉස්සරහ තියෙන පාඩම අපි මට පොඩ්ඩක් මතක් කරගෙන යන්න. සෝපාදිශේෂ නිර්වාණය සහ අනුපාදිශේෂ නිර්වාණය. දැන් අපි මේ යන්නේ මූලිකව මොකද හරිය මේ දුක නැති කරන්න යන්නේ නේද? දුක මේ මාර්ගඵල ලබනවා කියන්නේ පියවරෙන් පියවර ටික නැති කරගෙන යනවා. තේරුණාද? හරියද? ඒක එහෙම නැති කරගෙන ගියාම අරහත්ත්වයට ලබන්නේ අපි අරහත්ත්වයට ලබනවා. ඒ අරහත්ත්වය ලැබුවා කියලා කියන්නේ අන්න කියන සෝපාදිශේෂ නිර්වාණය. ඒකදී මොකක්ද සිද්ධ වෙන්නේ? සිද්ධිය. කෙලස් පරිනිර්වාණය. කෙලස් පරිනිර්වාණය කිව්වේ අර කිව්වා අකුසල් සිත් වල ආයේ කවදාවත් අපේ ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ ඇති වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා කෙලස් පරිනිර්වාණය. ඒකටම නමක් දුන්නා සෝපාදිශේෂ නිර්වාණය කියලා. දැන් දුක ඉවරයිද? දැන් දුක ඉවරයිද? නෑ තාම නෑ. ඒ ස්කන්ධ ටිකේ ඒ භවයේ දැන් පෙරවා ඊළඟ භවයන් ඇති වෙන්නේ නැහැ. ඒක නැත කරලා ඇති කරලා තියෙන්නේ. අයි තුන් භවයන් එන හැබැයි ඒ භවයේ ඒ වෙනකොට තියෙන ස්කන්ධ ටිකේ දුක තියෙනව නේද? තුන් වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට ලෙඩ හැදුනා වේදනාවෙන්ද. තාම දුක තිබුණා. දුක මොහොත වෙනකම්ම උන්වහන්සේට දුක වේදනාවෙන් හිටියේ. දුක තිබුණ දෙක ඉවර වෙලා නැහැ. තාමත් දුක තියෙනවා. ඒතකොට එහෙනම් නිවන ඇවිල්ලාද? නිවනේ දුක නැහැනේ. ඔය කියන නිවනේ දුක තියනවද? දුක නැහැ. දුක පොඩ්ඩක්වත් නැහැ. අංශු මාත්‍රයක්වත් නැහැ දුක. හරිද? ඒතර ඔය සෝපාදිශේෂ නිර්වාණය කියලා කිව්වේ එතන නිර්වාණය කියලා කිව්වට එතන දුක තියනවද නැද්ද? තියෙනවා. ඒ මෙහෙම කියලා අන්තිමට නිර්වාණය ඇවිල්ලා උන්වහන්සේ උන්වහන්සේ ඕනම රහතන් වහන්සේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේගේ චුතිචිත්තයෙන් පස්සේ එළවෙන තැනක් තියෙනව නේද? අන්න ඒක තමයි ඔය කියන නිවන. හරිද? ඒකේ දුක තියනවද? නැහැ. අංශු මාත්‍රයක් එතන දුක නැහැ. ඒක ස්කන්ධ පරිනිර්වාණය. ඔව් ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ අර ස්කන්ධ ටික. ඔව් ස්කන්ධ පරිනිර්වාණය තුනයි වෙන්නේ. ඔව් ධාතු විඥානයේ නාමයෙන් බුදුරජාණන් වහන්සේගේ දෙවි කතා කරන කාරණා තුනක්. කෙලෙස් පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය නේ. එහෙමනේ කතා කරන්නේ. ඔව් ඔව්. මේ 45 ඔව් මේක අපි ගන්න වෙනවා. හරිනේ ඒක. එතකොට ඔය කියන නිවන ඔය නවලෝකෝත්තර ධර්මයේන නිවන අර
පරිනිර්වාණයෙන් පස්සේ එන තත්ත්වය තමයි නිවන කියලා කිව්වේ. ඒතකොට අපි මේ කතා කරන්න ගියේ සපත්‍රය සත්පත්‍ය කියන්නේ එතකොට ප්‍රත්‍යයෙන් කර්මාදී ප්‍රත්‍යයෙන් හට ගන්නා බැවින් සප්‍රත්‍ය කියලා කිව්වා. ප්‍රත්‍යයෙන් හට ගන්නා නැත්තේ නිවන. හරි නේද? ආශ්‍රවයන්ට විශේෂ බැවින් ආශ්‍රවයන්ට විශේෂ බැවින් ශාස්ත්‍රව නම් වේ. ආශ්‍රව ධර්ම හතරක් තියෙනවානේ. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ආශ්‍රව ධර්ම මොනවද? කාමාශ්‍රව, භවශ්‍රව, විද්‍යාශ්‍රව, අවිද්‍යාශ්‍රව. ආශ්‍රව ධර්ම හතරක් තියෙනවා. අන්න ඒවා ආශ්‍රයයට විශේෂ බැවින් ආශ්‍රව කියලා කියනවා. අපි ආශ්‍රව ධර්ම ඉස්සරහට කතා කරනවා මේ පොතේ තියෙනවා. අපි ඉතින් කතා කරගෙන තමයි මේකට වෙලාවක් දෙනවා. කර්මාදී ප්‍රත්‍යයෙන් උපදවනු ලබන බැවින් සංකත නම් වේ. අර අපි කිව්ව සංකත අසංකත බව ඉස්සෙල්ලා සංකත කිව්වේ අර කියන හේතු වලින් සකස් වෙන නිසා සංකත කිව්වා. හේතු වලින් සකස් වෙන නොවන කොටසට කිව්වා අසංකතයි කිව්වා. අසංකත කිව්වේ නිවන. ඔය කියන නිවන. හරි. අර නිවන කිව්වේ අර පරිනිර්වාණයෙන් පස්සේ එන නිවන. ඒක තමයි අසංකත. ලෝකයට අයත් බැවින් ලෞකික කිව්වා. ලෝකයට අයිතිනේ ලෞකික කියලා කිව්වේ ඒකනේ. ලෞකික අපි ඒක බෙදන්නේ කොහොමද? ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර වලදී ලෞකිකයි. ලෝකයට අයිති. හරිද? කාම තෘෂ්ණාවට විශේෂ බැවින් කාමාවචර නම් වේ. කාම තෘෂ්ණාවට විශේෂ වෙනවා මේක. හරිද? ඒක නිසා කාමාවචර නම් වේ. කාමාවචරයි. අරමුණු නොගන්නා බැවින් අනාරම්මන වේ. අරමුණු ගන්න නැද්ද? අරමුණු ගන්නවද? අරමුණු ගන්නේ කවුද? අරමුණු ගන්නේ කවුද? සිතෙන් ගන්න. සිතේ එකම කාර්යය අරමුණු ගැනීම. සිතෙන් කරන්නේ අරමුණු ගැනීම. ඒක චෛතසික ඒත් අරමුණු ගන්නව නැද්ද? ඒ දෙකට තුනේ සම්බන්ධයි. සිතේ අරමුණම ගන්නවා යා. සිතේ ගන්න අරමුණම තමයි ගන්නෙ. හැබැයි සිත ඇත්තටම බාහිරින් අරමුණු ගන්නේ කවුද? සිත. ඒ ගන්න වෙලාවෙම ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන චෛතසිකත් ඒ අරමුණම ගන්නවා. හැබැයි සිතේ අරමුණ ගන්න ක්‍රියාව කරන්නේ සිත. එතකොට අනාරම්මන නම් වේ. ක්ලේශයන් මේ ප්‍රහාණය කළ යුතු ඒවා නොවන බැවින් පාත්‍ය වෙන්නේ. ක්ලේශයන් මේ ප්‍රහාණය කළ යුතු ඒවා නොවන බැවින්. ක්ලේශයන් වගේ ප්‍රහාණය කරන්නේ නැහැ අපි නේ. කෙලෙස් නැති කරනවා දැන් අපි සිත් 12 පියවරින් පියවර සෝවාන් සකදාගාමී අනාගාමී යනකොට කෙලෙස් 12 පියවරින් පියවර සෝවාන් මාර්ගෙ කීයක් තියෙනවද? සෝවාන් මාර්ගෙ 5යි. මොන පාද? සංගාමිය පුළුවන්. කෙලෙස් කීයක් තියෙනවද? 10යි. කෙලෙස් 12යි. 12යි නේ. කෙලෙස් 12 කිව්වේ කෙලෙස් අර වෙනම අපි කෙලෙස් කියලා කතා කරන මෙතෙන්දී මේ කෙලෙස් කියලා කෙලෙස් සිත් අකුසල් සිත් අකුසල් සිත් කියලා කියන්නේ අකුසල් සිත් කීයද 12යි මොනවද ඒ? ඔව් ලෝභ 8යි ද්වේෂ 2යි මෝහ 2යි. ලෝභ 8 මොනවද? සෝමනස්සාගත දික්ඛිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් 2යි. ඊට පස්සේ සෝමනස්සාගත දික්ඛිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. උපේක්ෂා සහගත දික්ඛිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. සිත් 6යි. ඊට පස්සේ උපේක්ෂා සහගත දික්ඛිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සිත් 2යි. සිත් 8යි. ලෝභ සිත් 8යි. ඊළඟ දේශ සිත් 2යි. ඒ සිත් 2 තමයි දෝමනස්ස සහගත පටිඝ සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික. ඊට පස්සේ මෝහ සිත්
දෙකයි. ඒ තමයි උපේක්ෂා සහගත. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත සහ උපේක්ෂා සහගත උද්දච්ච සංප්‍රයුක්ත සිත. මොන විදිහට නැහැ සිත් 12. ඒ 12 තමයි නැති කරන්නේ නිර්වාණය ලබා ගන්න මාර්ගඵලවලදී පියවරෙන් නැති වෙන්නේ ඔන්න ඔය සිත් 12යි. සෝවාන් මාර්ගයේදී සිත් කීයක් නැති වෙනවද? 5යි. සිත් 5යි. සිත් 5 මොනවද? ඉෂ්ඨගත සංප්‍රයුක්ත සිත් 4යි. ඉෂ්ඨගත සංප්‍රයුක්ත සිත් 4යි. මොකද? සෝමනස්ස 2යි. උපේක්ෂා 2යි. 8න් 4ක් යනවා දෙද්දී. ඒ 4යි තාමද? විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත මෝහ සිත් දෙකෙන් එකක් යනවා. ඒතකොට සිත් 5 නැති වෙනවා සෝවාන් මාර්ගයේ. නැති වුණ ගමන් මොකද වෙන්නේ? සෝවාන් ඵලයට එනවා. අන්න සෝවාන් ඵලය. දැන් සෝවාන් ඵලයෙන් එක්කනට සිත් ඇති වෙන්නේ අකුසල සිත් වල කීයද? 7යි. 12න් 5ක් ගියා 7ක් තියෙනවා දැන්. හරිද? එයා තවත් ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරනවා. දැන් මොකද වෙන්නේ? සකදාගාමි මාර්ගයෙන් සිත් කීයක් නැති වෙනවද? නැති වෙන්නේ තුනී වෙනවා. අර හතේ තියෙන ඒවා තාමුලට ප්‍රබලතාවය අඩු වෙනවා. තීව්‍රතාවය අඩු වෙනවා අර හතේ. සිත් හතේ ප්‍රබලතාවය අඩු වෙනවා. එක සිතක්වත් සහ මුලින් නැති වෙන්නේ නැහැ සකදා මාර්ගයේ. සකදාගාමි මාර්ගයේ. ඔව් තීව්‍රතාව අඩු වෙලා එයා පත් වෙනවා සකදාගාමි ඵලයට. හරිද? ඒ සකදාගාමි ඵලයේ ඉන්න කෙනා ආය ආර්ය අෂ්ටාංග දිනු කරමින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩමින් නැත්නම් අපි තවත් කිව්ව සතිපට්ඨානේ ක්‍රියාත්මකයි සතිපට්ඨාන භාවනී පානාවේදීමි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගය දිනු කරනවා. දිනු කරනකොට මොකද වෙන්නේ? අනාගාමි මාර්ගයට පැමිණෙනවා. අනාගාමි මාර්ගයේදී මොකද සිද්ධ වෙන්නේ? සිත් කීයක් නැති වෙනවද? දැන් කීයක්ද තිබුණේ? 7ක් තිබුණා. කීයක් නැති වෙනවද? 2යි නැති වෙන්නේ. 2යි නැති වෙන්නේ අනිත් පහේ ජීවතාවය අඩු වෙනවා. 2 නැත්නම් නැති වෙන්නේ? ද්වේෂ සිත් දෙක නැති වෙන්නේ අනාගාමී මතක තියාගන්න. අනාගාමී කෙනාට තරහ යන්නේ නැහැ. ඔව් දෝමනස්සහගත පටික සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් දෙක අනාගාමී මාර්ගයේ සාමුලින්ම නැති වෙනවා. අනිත් පහේ ජීවතාවය අඩු වෙනවා. දැන් මොකද උනේ? අනාගාමී ඵලයට ආවා. දැන් ඉතුරු තියෙන සිත් කීයද? 5යි. සිත් 5යි තියෙන්නේ. සිත් 5යි. දැන් ආයේ ඒ අනාගාමී වහන්සේ ආයත් සතිපට්ඨානේ දිනු කරමින් සතිපට්ඨානේ වඩවමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩව දිනු කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නැත්නම් දිනු කරනවා. ඒකෙදී එනවා අරහත් මාර්ගයට. අරහත් මාර්ගයේදී සිත් කීයක් නැති වෙනවද? ඉතුරු පහම නැති වෙනවා. ඉතුරු පහම නැති වෙනවා. එතන පපත් එක්ක වහනද? අරහත් ඵලයට එනවා. අරහත් ඵලයට එනවා. අන්න ඔක්කොම පිළිවෙලින් නැති වුණා නේද? 5යි 2යි 5යි. හරිද? 5යි 2යි නෑ 5යි 2යි 5යි. දස සංයෝජන දස ඒ හරියට දැන් දස සංයෝජනදී අපි කොහොමද කිව්වේ? දස සංයෝජනදී සෝවාන් මාර්ගයෙන් නැති වුණා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාසයි දෘෂ්ටි වලට වැටෙන්නේ. ඒකෙන් තමයි නැතුනේ අර සිත් 4ෙන් නැති වුණා. දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4ේ සක්කාය දිට්ඨිය නැති වුණා. සීලබ්බත පරාමාසය නැති වුණා. විචිකිච්ඡාව නැති වුණා. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ. අන්න දසඤ්ඤය තුන නැති වුණා. හරි නේද? එහෙම ගත්තත් හරි. සිත් 5 අතනින් දස සංයෝජන 3. හරි නේද?
අනාගාමි මාර්ගයේ අපි සකදාගාමී මාර්ග තුනිය වෙනවනේ සිත් දෙහෙන් පිටින්ම නැති වෙන්නේ නැහැ. අනාගාමි මාර්ගයේ මොනවද නැති වෙන්නේ? දේශ සිත් දෙක වශයෙන් ගත්තොත් දේශ සිත් දෙක සංයෝජන වශයෙන් ගත්තොත් කාමරාග රූපරාග පටිඝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්දච්ච විඥානි. එතකොට ඒකෙදී පටිඝ තමයි නැති වෙන්නේ කාමයෙන් නැතිනේ අපි එතකොට නැති වෙනවා දැන් අනාගාමීන් වහන්සේගේ භාවනා කරනකොට නැති වෙනවා කාමරාගේ නැති වෙනවා. මොකද කාමච්ඡන්ද මොනවද නීවරණ ටික නැති වෙනවනේ. ඒක කාමරාග නැති වෙනවා පටිඝ නැති වෙනවා. සෝවාන් පුද්ගලයාට කාමරාග තියෙනවද? කාමරාග තියෙනවා. කාමරාග තියෙනවා. සෝවාන් පුද්ගලයාට කාමරාග තියෙනවා. නේද? අපි දන්නවා විශාකාව සෝවාන් සෝවාන් කියලා හිටියේ. ඒක කාමරාග තිබුණා. ඒක කාමරාග තියෙන සෝවාන් පුද්ගලයාට. එතකොට අනාගාමී පුද්ගලයා නැති කරන්නේ කාමරාග පටිඝ දෙක. හරිද? ඒ දෙක නැති වෙනවා අතන භාවනා කරනකොට මේ කාමච්ඡන්ද ආදී වූ නීවරණ නැති වෙනවා. අනිත් පැත්තේ පටිඝේ නැති වෙනවා. ඔන්න සෝවාන් ඵලයට අපි එතන සකදාගාමී එක කතා කරන්නේ නැහැ. පටිඝේ තරහ. මේ උනන්දුවෙන් කියන්නේ අර ඒක මේ පිළිකුල් කරනවා ඒකයි ප්‍රශ්නේ. ඒ වචන ටිකක් මොමනාවෙන් ඒක අර දැන් මොමනාවෙන් ආපු නිසා ඒ ප්‍රශ්නේ ඇන්නේ. මොමනාවෙන් ආපු නිසා. ඒක ඉන්නේ නෑ ඒක මම සත්‍යයක් කියන්නේ මේක නෙමෙයි. අපි අපිට දෙකක් ඒක නැවත කරනකොට ඒක ගැන උනන්දුව ආශාව නැක ඇල්ම තියෙනකොට තමයි ඒක රඳා පවතින්නේ. ඒ කියන්නේ නොසලකා හරලා අපි කියවගෙන කියොත් එහෙම ඒක මතකම නැහැ. ඒතර ඒකත් අපි ඉගෙන ගන්න ඕනේ. මොකද අපිට පාළි නැතුව බෑ. පාළිය ඉගෙන ගන්න වෙනවා. ඒ වෙලාවට වචන දෙක තුන ඒ වෙලාවට අල්ලගත්තාම ඔය එක ටිකක් සමානයි වෙන්නේ. ඉස්සරහට ඒක ටික මතක තියෙනවා. හරි. එතකොට අනාගාමී. එතකොට අනාගාමීකින් අර දස සංයෝජන වලින් අපි මේ කතා කරන මේ දස සංයෝජනයි සිත් ටිකයි කියන ගලපුවෙන් ඉන්නේ. ඔව් එතෙන්දී යනවා අතනින් ගත්තාම කාමරාගයි පටිඝයි යනවා අනාගාමී. අනාගාමී මට්ටමේ. හරි නේද? අන්නේ සෝවාන් මට්ටමේ තුනක් ගියා. අතනින් ගියා සෝවාන් මට්ටමේ සිත්නම් පහක් ගියා සෝවාන් මට්ටමේ දස සංයෝජන වලින් තුනක් ගියා. අනාගාමී මට්ටමේ සිත් දෙකක් ගියා මේ සංයෝජන දෙකක් ගියා. හරිද? එතකොට ඉතුරුනා සිත් වශයෙන් නම් පහක් ඉතුරුනා දස සංයෝජන වලින් පහක් ඉතුරුනා නේ. ඒ පහ යනවා හරි නේද? හරි නේද? ගැලපුණා නේද? හරි නේද? හරි. මේවා නැවත මතක් කරමින් මෙනෙහි කරමින් මතක තියාගන්න. ධම්මදේක ප්‍රසාද රූප පස ආධ්‍යාත්මික රූප නම් වේ. අවශේෂ රූප 23 බාහ්‍ය රූප නම් වේ. අපි ප්‍රසාද රූප පහ ආධ්‍යාත්මික කියලා කියනවා. මොකද චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ධාන ප්‍රසාදය, ජීවා ප්‍රසාදය, කාය ප්‍රසාදය. අන්නේ ප්‍රසාද පහට කියනවා ආධ්‍යාත්මික රූප කියලා. එහෙම හඳුන්වනවා. ඒතර ඒකෙදී අපි විශේෂයෙන් දැන් මෙතෙන්දි ගත්තාම ඊතුරු රූප ටිකත් අපි මේක ආධ්‍යාත්මික බාහිර කියන කාරණා දෙක විවිධ මේ පටලවා ගන්නවා මේකත් පැටලෙන තැන මෙතන හරි දාගෙන ඉන්න. ඒතර ආධ්‍යාත්මික බාහිර කියනකොට සමහර වෙලාවට ආධ්‍යාත්මික බාහිර කියලා කියනවා අපේ ශරීරයේ තියෙන ඔක්කොම ආධ්‍යාත්මිකයි බාහිරයේ තියෙන ඔක්කොම බාහිර කියලා කතා කරන දැන් තියෙනවා. හරිද? මෙතෙන්දී රූප කතා කරනකොට අපි ආධ්‍යාත්මික රූප කියලා ප්‍රසාද රූප පහරක් ඉතුරු රූප ටික බාහිර කියලා කතා කරනවා. සමහර වෙලාවට ආධ්‍යාත්මික බාහිර කියලා අපි කතා කරනවා ප්‍රසාද රූප පහ ආධ්‍යාත්මිකයි බාහිර රූප ඒකට ගෝචර රූප කියයක් තියෙනවද?
ගෝචර රූප ගෝචර රූප 7යි නේද? 7යි කොහොමද? නෑ ගෝචර රූප 4 වෙන්නේ ඇහැට එන්නේ මොකද? වර්ණ රූපය. කනට එන්නේ ශබ්ද රූපය. නාසයෙන් එන්නේ ගන්ධ රූපය. දිවට එන්නේ රස රූපය. කයට එන්නේ ස්පර්ශ කියන රූපයක් තියෙනවද? පොට්ටබ්බගේ රූපයක් තියෙනවද? නෑ පොට්ටබ්බ කියන්නේ මොකද්ද? අර තුනක් එකට. පඨවියයි තේජෝවයි වායෝවයි. ඒකට අතර 4යි 3යි කීයද? 7යි. ඒතර ඒ හතරත් අපි ඒක බාහිරයි. අර මේ කියන්නේ ඉන්ද්‍රියට වැටෙන නැත්නම් මේ ප්‍රසාද රූපයට වැටෙන ටික බාහිර කියලා අරගෙන ඉන්ද්‍රිය ටික ආධ්‍යාත්මිකයි කියලා ගන්නවා. හරිද? ඒතර මේ ආධ්‍යාත්මික බාහිර කියන එක පොඩ්ඩක් ස්ථානීය අනුව වෙනස් වෙනවා. දැන් මෙතෙන්දී රූප බෙදීමේදී ගන්නේ අර රූප 28න්ම පහ ආධ්‍යාත්මිකයි කියලා අරන් ඉතුරු 23 බාහිර කියලා ගන්නවා. ඒතර මේක සමහර තැන්වල කියවනකොට පැටලෙයි මේක. ඒක නිසා මම මේ කිව්වේ එහෙම ආකාර කීපයකට මේක ගන්නවා. හරිද? මූලික වශයෙන් තුන ආකාරයකට ගන්නවා. ඉතින් ඒක පටලව ගන්න එපා. ඒ අවස්ථාවේදී මේක නැත්තම් පැටලෙයි. මෙතෙන්දී අපි ගන්නේ ප්‍රසාද රූප පහ ආධ්‍යාත්මිකයි. ඒකෙන් ඉතුරු රූප ටික බාහිර කියලා බාහිර රූප කියලා ගන්නවා. හරිද? දැන් අපි දැන් සමහර වෙලාවට අපි විශේෂයෙන් සතිපට්ඨානයේදී බාහිර රූප කියලා ගන්නවා අධ්‍යාත්ම බහිද්දා කියලා එක තියෙනවා. අපි මේ කියනවා එතන බහිද්දා කිව්වේ දැන් වෙන කෙනෙක්ගේ ඇති වෙන කෙනෙක් කියන්නේ බාහිර දැන් මම නම් සතිපට්ඨානයේ වඩන්නේ භාවනා කරන්නේ අනිත් පුද්ගලයා අභ්‍යන්තරික ආධ්‍යාත්මික බාහිරද? බාහිරයි. දැන් එතකොට අනිත් අර ටිකක් එතකොට ඒකේ ප්‍රසාද රූප තියෙනව නේද? ඒතර ඒ ප්‍රසාද රූප ටික බාහිරයි. තේරුණාද මම මේ කියන එක තාම වැදගත්. මේක පැටලෙනවා. එතෙන්දි ගත්තාම මේ මොකද්ද කියලා එතකොට පැටලෙනවා එතෙන්දි. සතිපට්ඨානයේ කිරීමේදී බාහිරයි කියලා අනිත් සියල්ල තමාට බාහිර සියල්ල බාහිරයි. අධ්‍යාත්ම කියලා කියන්නේ තමාගේ අධ්‍යාත්මික එක. ඒ තමාගේ ටික. තමන් තමයි අධ්‍යාත්මික. අනිත් ඔක්කොම බාහිර. ඒතර සතිපට්ඨානයේදී එහෙමයි කියන්නේ. දැන් මේකයි දෙවිදියක් ගන්නෙ. හරි විතර පටලවා ගන්න එපා. ඒක නිසා කිහිප සමහර අවස්ථාවලක පැටලෙනවා. ඒක තාම වැදගත් තීරුම් ගන්න එක. දැන් මෙතෙන්දි මෙහෙම ගත්තට වෙන තැන්වලදී වෙනස් වෙනවා ඒක. හරි. ඒක පැහැදිලි නේද? හරි. ඊළඟට මමය කියා ආත්ම වශයෙන් සලකන බැවින් සත්ත්ව ශරීරයට අයත් රූප සියල්ලම සාමාන්‍යයෙන් අධ්‍යාත්ම රූප නම් වේ. මමය කියා ආත්ම වශයෙන් සලකන බැවින් සත්ත්ව ශරීරයට අයත් රූප සියල්ලම සාමාන්‍යයෙන් අධ්‍යාත්ම රූප නම් යන්නේ කියන දෙදී ඒක එතෙන්ද කියනවා සාමාන්‍ය තමාගේ දැන් මම කියලා ගන්න නිසා මගේ සියල්ලම ආධ්‍යාත්මික කියලා එහෙමත් ගන්නවා. හරිද? ඒක මෙතන පැහැදිලි කරනවා මේක. නම් වේ ආත්ම භාවයට අයත් වන රූප සමූහයේ අතුරෙන්ද ප්‍රසාද රූපයන් කෙරෙහි ආත්ම වශයෙන් සැලකීම හා තෘෂ්ණාවක් අධිකව පවත්නා බැවින් ඒවාට විශේෂයෙන් ආධ්‍යාත්මික යන නම දී තිබේ. ආත්ම භාවයට අයත් වන රූප සමූහයේ අතුරෙන්ද ප්‍රසාද රූපයන් කෙරෙහි ආත්ම වශයෙන් සැලකීම හා තෘෂ්ණාවන් අධිකව පවත්නා බැවින් ඒවාට විශේෂයෙන් ආධ්‍යාත්මික යන නම දී තිබේ. එතනොත් ඒකෙනුත් මේ සියල්ල ශරීරයේ තියෙනයට ආධ්‍යාත්මික කියලා නම් ඉතින් බාහිරේ තියෙන සියල්ලට බාහිරේ කියලා කියනවා. ඒකෙනුත් විශේෂයෙන් මේ කියන ප්‍රසාද රූප පහට ආධ්‍යාත්මිකයි කියලා කියනවා. මෙතෙන්දී ඒක තමයි කියවෙන්නේ. මෙතෙන්දී ඒ ටික සැලකුවාම මෙතෙන්දී කියන්නේ මේ දැන් සියල්ල සැලකුවාම එළියේ තියෙන ටික බාහිරයි ඇඟේ තියෙන ටික ආධ්‍යාත්මිකයි. ඒක මතක තියාගන්නකෝ. හරිද? අයි කියනවා පැහැදිලි මේ හොඳට තේරුම් ගන්න. දැන් දැන් අපි ඇත්තටම ඉගෙන ගත්තේ මේ පබයක් පමණ ශරීරය ගැන ඉගෙන ගන්න නෙවෙයිනේ. පබයක් පමණ වූ ශරීරය මගේම ශරීරය ගැන මේ ඉගෙන ගන්න. එතකොට ඒක හැදිලා කියනවා රූප කීයක්ද? 28ක්. මේක හැදිලා තියෙනවා රූප 28කයි. එතකොට ඒකෙදී ඒ රූප 28 අධ්‍යාත්මික කියලා අරගෙන ඒකෙන් බාහිර තියෙන රූප සියල්ලම බාහිර රූප. හරිද?
ඒකේ දැන් ඊට පස්සේ අපි අර බාහිර ටික අයින් කරලා මගේ ඇතුලේ තියෙන රූප ටික විතරක් සලකාමේදී අර මමය කියලා ගන්න ප්‍රවණත වැඩිපුර ගන්න ඉඩකඩ වැඩි අර කියන අධ්‍යාත්මයේ මේ ප්‍රසාද රූප පහට ඒක නිසා ඒ ටිකෙනු අධ්‍යාත්මික කියලා ගන්නවා ප්‍රසාද රූප පහ අරගෙන ඊටු ටික ඒ කොටසෙන් බාහිර දැන් මේ ටික විතරක් ගත්තාම මේකෙන් බාහිරයි ප්‍රසාද රූප පහ අධ්‍යාත්මික අරගෙන ඊටු ටික බාහිර කියලා ගන්න. මුළු ඔක්කොම සැලකුවහම මගේ ශරීරයේ ඔක්කොම අධ්‍යාත්මිකයි බාහිර ටික බාහිරයි. හරි නේද? ඒක තමයි මෙතන පැහැදිලි කරන්නේ. ප්‍රසාද රූප පසය හද රූපය යන මේ සය වස්තු රූප නම් වේ. ප්‍රසාද රූප පසය හද රූපයයි. එකට අරගෙන අපි ඒකට කිව්වා වස්තු රූප කියලා. ඒක මතක තියාගන්න. ඉතින් වැදගත්. නැත්නම් ඉස්සරහට පැටලෙනවා. ඒතර වස්තු රූප කීයක් තියෙනවද? 6ක් තියෙනවා. වස්තු රූප 6ක් තියෙනවා. ඉතින් වැදගත්. ඒක ඉස්සරහට එනවා අපිට රූප කලාපවලදී වැදගත් වෙනවා. ඉතිරි රූප දෙවිස්ස අවත්තු රූප නම් වේ. එතකොට ඉතුරු රූප දෙවිස්ස අවත්තු. ඔක්කොම 28ක් තියෙනවා. 28න් 6ක් අඩු වුණා. 22ක් ඉතුරු වුණා. ඒ දෙකට අවත්තු රූප කියලා කිව්වා. ඒවට කියන්නේ වස්තු රූප කියලා. එතකොට මේ ප්‍රසාද රූප පහටයි හද වස්තු රූපයටයි අපි කිව්වා වස්තු රූප කියලා. ඒක වැදගත්. මොකද ඒක ඉතාම වැදගත්. ඉස්සරහට අපි රූප කලාපවලදී ඉතාම වැදගත් මේක. රූප 6කට වස්තු රූප නම දී ඇත්තේ විඥාණයන්ට වස්තු වන බැරි. විඥානේ ඒ තැන්වල ඇති වෙන්නේ නේද? විඥාණයන්ට වස්තු වන කිව්වේ මොකද? චක්කු ප්‍රසාද රූපය ඇති වෙන්නේ මොනවද? කීයක් ඇති වෙනවද? දෙකයි. එතකොට ශෝත ප්‍රසාදේ විඥාන කීයක් ඇති වෙනවද? දෙකයි. මොනවද දෙක? චක්විනා දෙකයි හේතුක ඔව්. උපේක්ෂා සාගත චක්කු විඥානයයි අහේතු කාමාවචර අහේතුක අහේතුක කාමාවචර සිත්වල අහේතුක විපාක සිත් කුසල විපාක අකුසල විපාක සිත් අහේතුක අකුසල විපාක සිත් චක්කු විඥාන එකයි කුසල විපාක අහේතුක කුසල විපාක සිත් චක්කු විඥාන එකයි. එතකොට දෙකයි. ඒ වගේම ශෝත විඥාන දෙකයි, ධාන විඥාන දෙකයි, ජීවා විඥාන දෙකයි, කාය විඥාන දෙකයි. හරිද? අරනේ එතකොට ඒ ටික ඇතුළතම විඥානය ඇති වුණා වස්තු රූප වල. ඒ වගේම ඊතුරු සිත් ටික ඇති වෙන්නේ කොහෙද? ඔව් වස්තු රූපය ඇති වෙන්නේ. වස්තු රූපය කිව්වේ හදේ වස්තු රූපය. හදේ වස්තු රූපය කොහෙද තියෙන්නේ? ඔව් හදේ වස්තුවේ අඩපතක් පමණ ලේ ධාතුවේ තමයි තියෙන්නේ. හදේ වස්තුවේ. හරිද? එතන විඥාන කීයක් ඇති වෙනවද? දෙකයි දුක්ඛ සාගත සුඛ. කාය විඥානය. එතකොට චක්කු ප්‍රසාද රූපේ විඥාන කීයද? දෙකයි. සෝත ප්‍රසාදේ දෙකයි. ගහන ප්‍රසාදේ දෙකයි. ජීවා ප්‍රසාදේ දෙකයි. කාය ප්‍රසාදේ දෙකයි. ඔක්කොම කීයද? 10යි. ඔක්කොම සිත් කීයක් තියෙනවද? ඔක්කොම සිත් කීයද? ඔක්කොම සිත් 89යි. 10ක් අර ටිකේ ඇතුළේ වුණා. ඊටු කීයක් තියෙනවද? 79. 79 කොහෙද තුනේ? වස්තු රූපේ. මූලික කාරණා. කල්හමකොට ඒකමහමකොට කියන්නේ නෑ මේක මෙහෙමයි. මොකද කියන්න වාගේ. මේක මේක ටක්කා ඒ විදිහටම දාගත්තා හරි ඒක හරියයි. තමයි. එහෙම ඉතින් දාගෙන තියෙන්නේ එහෙම බෑ. එහෙම මේක තේරුම් අරගෙන දාන්න මේ තේරුම් ගන්න ඕන. එතකොට ඉතින් කොහෙන් හරියට තේරුම් ගත්තා නම් කොහෙන් කරකවලා ඉවර කියන්න පුළුවන්. නන්නේ එතකොට හදවස්තු රූපේ විඥාන කීයක් එනවද? 79ක් සිත් 79ක් ඇති වෙනවා. 10ක් අර දෙක පහට යනවා 10ක්. ඉතුරු 79න් 10ක් කරනකොට 89 10ක් කරනවා 79ක් ඇති වෙනවා. ඔව් හදවස්තු රූපේ ඇති වෙනවා. විඥාන 79ක්.
එතකොට අනේ ටිකනේ රූප 6කට වස්තු රූප යන නම දී ඇත්තේ විඥාණයන්ට වස්තු වල බැඳෙන. ඒතකොට 89 ඇති වෙන්නේ ওই කියන වස්තු රූප 6. ඒ නිසා ඒක කිව්වා වස්තු රූප 6 කියලා. වස්තු රූප 6. අනිත් ඔක්කොම කිව්වා අවස්තු රූප කියලා. ප්‍රසාද රූප 5ය විඤ්ඤාති රූප 2ය. යන මේ රූප 7 ద్వාර රූප නම් වේ. ඉතිරි රූප 21 අද්වාර රූප නම් වේ. ප්‍රසාද රූප 5 පංච විඥානයන්ට ద్వාර වේ. විඤ්ඤාති රූප 2 කායවා කර්මයන්ට ద్వාර වේ. ඒක පැහැදිලි නේද? ඒතර ద్వාර රූප කියලා තියෙනවා. ద్వාර රූප කියලා තියෙනවද? ద్వාර රූප 7යි. ඒ 7 තමයි ප්‍රසාද රූප 5යි විඤ්ඤාති රූප 2යි. එතකොට විඤ්ඤාති රූප 2 මොනවටද හේතු වෙන්නේ? මොන ద్వාර දෙකටද? කාය ద్వාරයි වචී ద్వාරයි. හරිද? කාය ద్వාර වචී ద్వාර දෙකට විඤ්ඤාණ. ඔව්. අන්නේද? එතන මනෝද්වාරය මොකද උනේ? මනෝද්වාරය කියලා එකක් තියෙනව නේද? ඒකට ආවේ නැහැ මේකට. ඒ ප්‍රසාද රූප 5 එනකොට 6ම නෑ එහෙම නේ ප්‍රසාද රූප 5ය විඤ්ඤාති රූප 2 යන මේ රූප 7 ద్వාර රූප නම් වේ. ඒතර අර 5යි විඤ්ඤාති රූප 2යි විඤ්ඤාති රූප 2 හරියි. දැන් කායද්්වාරයෙන් ක්‍රියාවක් වෙනකොට කායද්්වාරයෙන් අපි ක්‍රියාවක් වෙනකොට කාය විඤ්ඤාති රූපය ඇති වෙනවා. ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට වචනේ මේ ක්‍රියාවක් වෙනකොට වචී විඤ්ඤාති රූපය ක්‍රියා ඇති වෙනවා. ඒකට හරිනේ ඒ ద్వාර දෙක හරි ඒ ద్వාර දෙක කිව්වා කාය වචී ద్వාර දෙක. හරිද? ඊට පස්සේ අනිත් ක්‍රියාව අනිත් මේ ద్వාර විදියට අපි කතා කරා අනිත් පහ. ඒකට අතුල් වෙනවා. අපි ඒවා අපි එතෙන්දි කතා කරන්නේ මෙතෙන්දී මනෝද්වාරය ద్వාරයක් විදිහට අරගෙන නෑ එතෙන්දි නෑ. ඒකට හරියටම මෙතන අපි ඉස්සෙල්ලා ద్వාර 6ක් ගැන කතා කරා නේද? අපි ඉස්සෙල්ලම මතකද ద్వාර සංග්‍රහය කියලා එකක් කතා කරා. ඒකෙදි ద్వාර කීයක් කතා කරාද? 6ක්. ద్వාර 6ක් තිබුණේ එතන. ඒකට කිව්වා විඥානද්වාර කියලා. ඊට කලින් ආයෙත් අපිට ద్వාර කතාවක් හමුණා. එතෙන්දි විඥානද්වාර පැහැදිලිව දැන් ඒකයි අපි කතා කරන්නේ. ඒක අපි ඉස්සෙල්ලම කතා කරා ద్వාර සංග්‍රහය. මතකද? මේ ద్వාර සංග්‍රහයේදී විඥානද්වාර අපි විඥානේ කතා කරන්නේ නැතුව ద్వාර අරමුණු ඇතුල් වෙන දොරවල් විදියට විඥානද්වාර 6ක් කතා කරා. ඒව තමයි චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගහනද්්වාරය, ජීවද්්වාරය, කායද්්වාරය, මනෝද්වාරය. ద్వාරවල 6යි. ඒ 6 අපි කතා කරේ අරමුණු ඇතුල් වෙන දොරවල්. හරි නේද? එතකොට ద్వාර 6යි. ඒ ద్వාර සංග්‍රහයේදී අපි කතා කරා. හරි නේද? ඊට පස්සේ ආවා තව දොරවල් තුනක් අපි කතා කරා. මොකක්ද දොරවල් තුන? කර්මද්්වාර කියලා. නේද? කර්මද්්වාර තුනක් කතා කරා. ඒක මොකද්ද? කායද්්වාරය, වචීද්්වාරය, මනෝද්වාරය. අය තුනක් කතා කරා. අපි ඒකට කිව්වා අපි කියනකොට සිතින්, කයෙන්, වචනයෙන් නේද? ඔව්. තුන්දොර කියලා කියන මේකට අපි ඒක කිව්වා කර්මද්්වාර කියලා. එතෙන්දී අපි කතා කරා ద్వාර තුනක්. ඒකට අපි කිව්වා කර්මද්්වාර කියලා. ක්‍රියාව සිද්ධ වෙන දොරවල් තුනක්. මේ ක්‍රියාව දැන් අර මනෝ මේ විඥානද්්වාර නැත්තම් අපි ඒවට අර හැයට කිව්වා විඥානද්්වාර කියලා. දැන් අරමුණු ඇතුල් වෙලා ඇතුල් වෙන්න ඕන මොකටද? අරමුණු ඇතුල් වෙන්නේ ඕන මොකටද? නෑ අරමුණු ඇතුල් වෙන්න ඕන චිත්ත වීතියක් ඇති වෙන්න නේද? එහෙමනේ වෙන්න ඕන නේද? අරමුණක් නැතුව චිත්ත වීතියක් ඇති වෙනවද? නෑ. එතකොට අරමුණක් ඇතුල් වෙන්න ඕන චිත්ත වීතිය ඇති වෙන්නේ චිත්ත වීතියෙන් තමයි යම් කායික හෝ වාචික හෝ මානසික ක්‍රියාවක් සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් චිත්ත වීතියක් ඇති වෙන්න ඕනද නැද්ද? ඇති වෙන්න ඕන. එතකොට එහෙම ඇති වෙන්න නම් අර හයෙන් අරමුණු ඇතුල් වුණා. ඇතුල් වෙලා ඔන්න චිත්ත වීතිය හැදුනා. ඒ
ප්‍රතිඵලය ප්‍රකාශයටපත් උනේ කොහොමද? අර කර්මද්වාර තුනේ. එක්ක කයේ, එක්ක වචනේ, එක්ක මනසේ. ඒ නිසා තමයි කර්මද්වාර ක්‍රියාත්මක වෙන දොරවල් වගේ අර්ථයෙන් තමයි කර්මද්වාර කියන්නේ. එතන කර්ම කියේ පෙර කර්ම කියන එක නෙවෙයි. හරිද? එහෙම නේද? දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ අර තුනේ. ඒක හරියට අපි මම කලින් මේ කිව්ව අර අපි තොරන් වල යනකොට අර අපි ඩෑෂර් රටා අපි ඉස්සරහනේ තොරන් බලන්නේ. අර විවිධ මේ හැඩ රටා ලස්සන මේ ඒ විදුලි ආලෝකයෙන් රටා මවනවා. ඒක තමයි බලන්නේ. ඉතින් ඒ ප්‍රකාශයටපත් වෙන වගේ එකක්. ප්‍රකාශයටපත් වුණාට ඒක කරන්නේ මොකද්ද? ඒක පිටිපස්සෙන් තියෙන අර ෆ්ලෑෂර් කියලා මේව කරකවෙන රෝලක් තියෙනවා. ඒකේ තමයි අර තහඩුවක් ගහලා තියෙනවා. ඒකෙන් අර ඒ තහඩුවේ තියෙන තැනදී බල්බ් එකපත් වෙනවා. නැති තැනදී නිවෙනවා. අයිත් තියෙන තැනදීපත් වෙනවා. නැති තැනදී ඒකෙන් තමයි අර රටාමවන්නේ. නේද? අර පිටිපස්සේ අර ඒකෙන් වෙනකොට තමයි අරකේ ක්‍රියාත්මක වෙන්නේ. හරියට පිටිපස්සේ තියෙන අපි කියනවා ෆ්ලෑෂර් කියලා. ඒක වගේ හරියට චිත්ත වීතිය. චිත්ත වීතියකට ඒක වගේ හරියට. ඒතකොට ඒකේ ප්‍රකාශයටපත් වෙන්නේ අර බල්බ් ටික ඉස්සරහින් තමයි පේන්නේ ඒක. ඒක ප්‍රකාශ නේද? මම නිකන් ළඟින් යන උපමාවක් කිව්වේ. ඒතකොට ඒක අරම වෙන්න නම් අර පැත්තෙන් එන අරමුණු ටික වගේ තමයි කරන්ට් එක නේද? කරන්ට් එක එන්න ඕනේ නේද මේ අනික වෙන්න. මෙහෙන් අරමුණු වගේ කරන්ට් එක ආවා. ඊට පස්සේ මේකෙන් කරකැවිලා වගේ චිත්ත වීතිය ඇති වුණා. මෙහෙන් බල්බ් ටිකපත් වුණා වගේ කර්මද්වාරවල ක්‍රියාව වෙනවා. ඊතර කර්මද්වාරයේ ක්‍රියාව සිද්ධ වෙනවා කියන අර්ථය එතන කියන්නේ නේද? පටලවා ගන්න එපා. කර්මත් කිව්වම අපිට පෙර කර්ම අකුසල කියන්නේ කුසල අකුසල එකක් මතු වෙනෝනේ. එතන කර්මතු ඒක නෙමෙයි. හරි නේද? එතන කර්මද්වාර තුනේ. පැහැදිලි සයිඩද? ඒ වුණා නේද ඒක? ඊළඟ අරමුණු උණයි කිව්වා. අයි කියනවා අරමුණු ටික ආවා අරමුණු 6ක් විදියට ඇතුළට බාහිරින් ඇතුළට ඇතුල් වෙනවා අරමුණු 6ක් විදියට. නේද? අරමුණ ඇතිවෙනෝනේ ඇයි ඒ වේව තමයි විඥානද්වාර වලින් ඇතුල් වුණා. ඇතුල් වෙලා ඔන්න චිත්ත වීති ඇති වුණා. ඇති වෙලා ඒකේ ප්‍රතිඵලයේ විදියට කර්මද්වාර තුනෙන් කාය, වචී සහ මන කියන මේ ද්වාර වලින් ඒකේ ක්‍රියාව ඇති වුණා. හරිද? එතන මෙතෙන්දී අරගෙන තියෙනවා මෙතෙන්දී අරගෙන බෙදීමක් නේ අපිට ඇයි එහෙම උනේ කියලා දැනට තේරෙන්නේ නැහැ අපිට. අපි ඉස්සරහ තියෙන මම කියන්න මට දැනට තේරෙන්නේ නැහැ ඒක. ඒතකොට මෙතෙන්දී ද්වාර රූප කියලා නම් කියන්නේ ද්වාර රූප 7යි. ද්වාර රූප 7 කියන්නේ අර 5යි. ප්‍රසාද රූප 5යි. විඤ්ඤාති රූප 2යි. එකට අරන් ද්වාර රූප 7ක් වෙනවා. ඊට ටික අද්වාර රූප කියලා ගන්න. හරි නේද? මෙතෙන්දී මනෝද්වාරය අරගෙනත් නැහැ. ඒතකොට එතෙන්දී ඉන්න වස්තු රූපය අරගෙනත් නැහැ. හද වස්තු රූපය අරගෙනත් නැහැ මෙතෙන්දී. ద్వාරයක් විදියට. අතෙන්දී කර්මද්වාර වල මනෝද්වාරය අරගෙනත් නැහැ. එහෙම නේද? එහෙම අරගෙනත් නැහැ මෙතෙන්දී. එහෙම නැතුව ద్వාර රූප 7ක් විදියට තමයි මෙතෙන්දී අරගෙන තියෙන්නේ. ඒක අපි මට හරියටම ඇයි නොගත්තේ කියන එක මැදදී මට වැටහෙන්නේ නැහැ. අපි වටපොත් මම කියන්නම්. හරි. ඒතකොට ද්වාර රූප 7යි අද්වාර රූප 20යි නේ. 21යි. හරි. ඊළඟ එකට යනවා ප්‍රසාද රූප 5ය, භාව රූප 2ය, ජීවිත රූපය යන මේ 8 ඉන්ද්‍රිය රූප නම් වේ. ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත රූපයයි යන මේ 8 ඉන්ද්‍රිය රූප නම් වේ. ඒවට කියනවා ඉන්ද්‍රිය රූප කියලා. ඒක ඉස්සරහට විස්තර කරනවා. ඉත්‍රි රූප 20 අනින්ද්‍රිය රූප නම් වේ. හරි. එතෙ ඉන්ද්‍රිය රූප 8ක් තියෙනවා. ඊටු 20 අනින්ද්‍රිය රූප. ඉන්ද්‍රියයි කියන්නේ මේක විස්තර කරනවා. ඉන්ද්‍රියයි කියන්නේ යම් කිසිවක් කෙරෙහි අධිපතිකම් කරන ධර්මයක්. ඉන්ද්‍රිය කියන්නේ අධිපතිකම් කරන. මොකද එයා තමයි ප්‍රධානිය වෙනවා. අධිපති යාට අනුකූලව තමයි අනිත් අය යාත්ක වෙන්නේ. හරිද? ඒක පැහැදිලිද? එයා තමයි අධිපතිකම් කරන්නේ. ඉතින් අපි තවදුරටත් ඒක පැහැදිලි කරගනිමු. අයි කියනවා ඉන්ද්‍රියයි කියන්නේ යම් කිසිවක් කෙරෙහි අධිපතිකම් කරන ධර්මයන්ටය. ප්‍රසාද රූප පස පංච විඥාණයට අධිපතිකම් කෙරේ. ප්‍රසාද රූප පහ පංච විඥාණයට අධිපතිකම් කරන ඇත්තද?
කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් ප්‍රසාද රූපය දුර්වල නම් විඥාණය ඇතිවීම අඩු වෙනවද? ප්‍රසාද රූපය හොඳ නම් වැඩි. ඒතර අධිපති කවුද? නෑ අපි අධිපති කවුද? එතන ඇති වෙන එතන කී දෙනෙක් ඉන්නවද? සහයෝගයේ එතන කාරණා කී දෙනෙක් විතර ඉන්නවද එතන? චක්කු විඥානය ඇති වෙන්න නම් තියෙන්න ඕන මොනවද? චක්කු ප්‍රසාද රූපය තියෙනවා. මොකක්ද? ගෝචර රූපය. මොකක්ද ගෝචර රූපය? වර්ණ රූප. වස්තුවේ වර්ණ රූපය. එළියේ බාහිරේ තියෙන වස්තුවේ වර්ණ රූපය එන්න ඕන. දෙකයි. ඊළඟ ස්පර්ශය. ස්පර්ශිකව පස්සේ නේද? පස්සේ එන්න ඕන. චක්කු සම්පස්සේ අපි කියලා කියනවා නේ. චක්කු සම්පස්සේ. අපි අහලා තියෙනනේ පස්සේ. කියන්නේ පස්සේ කොහෙද ආවේ? පස්සේ කියන්නේ මොකද්ද? පස්සේ කියන්නේ චෛතසිකය. කොහෙද තියෙන්නේ? සම්පජිත්ත සාධාරණව. කොහෙද තියෙන්නේ? පස වේදනා සංඥා. චක්කු විඥානය ඇති වෙන්නේ මේක. දැන් චක්කු ප්‍රසාද රූපය තිබුණා මගේ එක. එළියේ තියෙන වර්ණ රූපය වස්තුවේ තියෙන වර්ණ රූපය ඇති ආවා. ඊළඟට ඇති වුණා මොකද්ද? ගෝචර රූපේ වර්ණ රූපය ඇති වුණේ මොකද්ද? චක්කු විඥානය ඇති වුණා. චක්කු විඥානය ඇති වුණා. චක්කු විඥානයේ එතන තියෙන මූලික උනේ තව ප්‍රධාන එතනින් චෛතසික වලින් පස්ස චක්කු සම්පස්සේ නැත්නම් පස්සේ ඇති වුණා. මූලික ඔය හතරනේ නේද? දැන් ඔය හතරේදී දැන් මූලික ওই ක්‍රියාවලියේදී ඇති වෙන්නේ මොකද්ද? චක්කු විඥානය ඇති වෙන්නේ අපි ඉලක්කය මොකද? චක්කු විඥානය. ඒතර චක්කු විඥානය උපද්දව ගැනීම නිසා එතන අධිපතිය ප්‍රධානය කාට මොනවද දෙන්නේ මේක? කාට මොනවද දෙන්නේ? චක්කු ප්‍රසාද රූපය. ඇයි එහෙම කියන්නේ? චක්කු ප්‍රසාද රූපය දුර්වල වුණා නම් චක්කු විඥානය දුර්වලයි. චක්කු ප්‍රසාද රූපය හොඳට තිබුණා නම් ඒක හොඳයි. ඔව් චක්කු විඥානය ප්‍රබලව ඇති වෙනවා. ඒකනේ අපි කිව්වේ මේක මතකද? මොකක්ද? මහත්තාරම්මන අතිමහත්තාරම්මන පරිත්තාරම්මන පරිත්තාරම්මන. එතකොට හැබැයි ඒකේ තෙන්දී අපිට මේක මේක අධිපතිකම් දක්වනවා කියන කාරණය පැහැදිලි කරන්න බෑනේ. ඒකේ උතන කියන්නේ අතන අපි කිව්වේ එතන ආලෝකය සහ වස්තුවේ විශාලත්වය සහ වස්තුව කොච්චර ඇසට පුරි කියනවද කියන එක මත නේ ඒ කාරණා හතර අපි ඒකට ඒක මෙතෙන්දි ගන්න බෑ පැහැදිලි කිරීමක් නෙවෙයි. මෙතෙන්දි ගන්න වෙන්නේ අපි ඔව් එහෙමයි. ඒක ගන්න වෙන්නේ අපි ඉගෙන ගත්තනේ ඒක මෙතෙන්ට අඩංගුවා. අයිති වෙනවා. මේකේ අදහස චක්කු ප්‍රසාදයට මේ ප්‍රසාද රූපෙන්නේ චක්කු විඥානය කියන්නේ මේ දාන ප්‍රසාදයෙන් චක්කු විඥානය කියන්නේ නැහැනේ. අරකට ඒක අධිපති. නෑ ඒක නෙවෙයි. ඒකනේ අර කාණ්ඩායමෙන් මෙයා අධිපති කියන එක තමයි. ප්‍රසාද රූපයට එතෙන්ට අඩංගු වෙන ඒවායින් ප්‍රධානියා මෙයා අධිපති මෙයා. තේරුණාද? ඒකයි. අපි හිතමු පාසලක් ගත්තාම පාසලේ කොච්චර කී දෙනෙක් ඉන්නවද? විදුහල්පතිතුමා ඉන්නවා, ගුරුවරු යෝජ්‍ය විදුහල්පති ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ඊට පස්සේ ළමයි ඉන්නවා නේද? මේ පිරිසෙන් අධිපතිකම් ගන්න කවුද? විදුහල්පති. විදුහල්පතිතුමාට මොන විදිහට තමයි ඒක පාලනය වෙන්නේ. අනිත් අය හිටියට ඒ අධිපතිකම් කරන්නේ. ඒක ඉන්ද්‍රිය ධර්ම වගේ කෙනා කවුද? විදුහල්පතිතුමා. හරිද? ඒ වගේ ඒ ක්‍රියාවලියේදී ප්‍රධාන යාම මොන විදිහට වෙන නිසා තමයි මේ ඉන්ද්‍රිය කියලා කිව්වේ මෙතන. ඒක ඉතාම වැදගත්. ඉස්සරහට අපිට එනවා ඉන්ද්‍රිය ධර්ම කතා කරන්න තියෙනවා ඉස්සරහට. මේකේ මේ තේරුම් ගන්න එක හරි වැදගත්. එතෙන්ට අයිති වෙන දැන් මේක බාහිර වෙන කාලේ එකක් එක්ක සංසන්දනය කරලා නෙවෙයි මේක. හරිද? ඒ අවස්ථාවට අනුකූලව අධිපතිය චක්කු ප්‍රසාද නැත්නම් ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද. ඇයි එහෙම කියන්නේ? දැන් අර අපි කිව්වනේ දැන් ඇති වෙන්න නම් මේ අර කිව්ව අතිමහත්තාරම්මන මහත්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියන
චිත්ත වීති වර්ගවලදී අර රූපේ ඇතුළුනේ උපාදක්ෂණයෙන් ගිහිල්ලානේ පස්සට මෙහෙ ගිහිල්ලානේ චක්කු විඥානය ඇති වෙන්නේ නේ. මෙහාට යන්න රූපේ චක්කු ප්‍රසාදේ රූපේ දුර්වලද නැද්ද? දුර්වලයි. දුර්වල නිසා පෙනුනේ අඩු වෙද නැද්ද? අඩු වෙන පෙනුනේ. නේද? අන්න ඒක එහෙම පැහැදිලි කරගන්න. පැහැදිලි ඒක මතකද? අර මෙතෙන්දිම වැටුණ එක නිසා වැටුණා නම් හොඳට පෙනුණා. හරිද? ඊට පස්සේ අතිපරිත්තාරම්මනේදී. එතන පරිත්තාරම්මනේ ඊට මෙහාරි තමයි කියන්නේ ප්‍රසාද රූපය ඉපදිලා යම් කාලයක් ගියාට පස්සේ තමයි චක්කු විඤ්ඤාණය වැටුනේ. ඒක නිසා අඩුවෙන් පෙනුනේ. තව මෙහාට යනකොට තව මෙහාට යවිලෝ දුර්වලයි. තව දුරටත් චක්කු ප්‍රසාද රූපය දුර්වලයි. දුර්වල නිසා අඩුවෙන් තමයි පෙනුනේ. හරිද? එතකොට මේ චක්කු ප්‍රසාදය තමයි බලපෑමෙන් එයාගේ බලය අනුව තමයි එතන ක්‍රියාකාරී සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා අධිපතිකම් කරනවා කියලා. ඒක තමයි ඉන්ද්‍රිය කියලා කිව්වේ. ඒ ඉන්ද්‍රිය 8ක් තියෙනවා. ඒකට තමයි ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත රූපය. හරිද? 8. ප්‍රසාද රූප 5යි, ජීවිත රූප, භාව රූප 2යි, ජීවිත රූපයයි අන්නේ කියන රූප 8 ඉන්ද්‍රිය රූප කියලා කියනවා. මොකද අධිපතිකම් දක්වනවා. පංච විඥානයේ ප්‍රසාදයට අනුකූලව උපදිති. ප්‍රසාද රූප පස පංච විඥානයේ අධිපතිකම කෙරේ. පංච විඥානයේ ප්‍රසාදයට අනුකූලව උපදින්නේ. ඒ නිසා තමයි ඊට අනුකූලව තමයි විඥානය උපදින්නේ. භාව රූප දෙක ස්ත්‍රී පුරුෂ භාවයන් ගැනීම වශයෙන් අන්‍ය රූපයන් කෙරෙහි අධිපතිකම පවත්තා. ඒක කොහොමද තේරුම් ගන්නේ? දැන් භාව රූපය තියෙනවා නම් ස්ත්‍රී භාව රූපය තියෙනවා නම් නිර්මාණය වෙන්නේ ස්ත්‍රීද පුරුෂයේද? අනිවාර්යෙන් ස්ත්‍රී. ඒතකොට ඒක අධිපතිකම නෙවෙයිද? අධිපතිකම. ඒ ස්ත්‍රී භාව රූපයේ අධිපතිකම තමයි ස්ත්‍රී නිර්මාණය කරන්නේ. ඒක ආයි අනිවාර්යෙන් ස්ත්‍රීක තමයි. එයාට මොකද තමයි ශරීරය කොට නැගෙන්නේ. නේද? පුරුෂ භාව රූපේ නම් පුරුෂ භාව රූපේ තමයි අධිපතිකම. ඒ පුරුෂ භාව රූපේ තමයි දෙයින් එහාට ශරීරය නිර්මාණය වෙන්නේ. අන්න ඒක නිසා අපි කිව්වා ඉන්ද්‍රිය රූප කියලා. භාව රූප දෙක ඉන්ද්‍රිය රූප. හරිද? ඉතින් එක මොකද්ද? ජීවිත රූපය. ඒතර ජීවිත රූපයක් තියෙනකන් ජීවේ තියෙනවා නැති වුණ ගමන් එතෙන් යන ජීවිතයක් තියෙනවද? නැහැ. එතෙන් යන්නේ නැහැ. ජීවිත රූපය තමයි අර කර්මය. අපි ඉස්සෙල් ඉගෙන ගත්තනේ නේ. ජීවිත රූපයේදී අර අනිත් ඒවා ළඟින් ඇති වෙනවා පෙර කරපු කර්ම පිළිබඳව ඒ චිත්තසංතානය ගොඩනැගෙන නැත්නම් චිත්තසංතානය නැත්නම් රූපය ඒ භවයේදී එයාගේ කර්ම කුසල සහ අකුසල කර්ම උපද්දලා දෙන්නේ මේ කියන ජීවිත රූපේ. ජීවිත රූපේ කියන්නේ ඒකම තමයි. හරිද? තේරුණාද? ජීවිත චෛතසිකයක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. දැන් පටලවා ගන්න මෙතන ජීවිත ඉන්ද්‍රිය කියලා. ඔව්. ඒක උදායි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාය. මෙතන ජීවිත ඉන්ද්‍රිය කියලා කිව්වා. ඒ කියන්නේ චෛතසිකය. ඒක වුණේ චිත්තසංතානය නොකඩී පැවැත්වීම සඳහා ඒක චෛතසිකය. ජීවිත ඉන්ද්‍රිය කියන එක. මෙතන ජීවිත රූපය. ඒ වගේම එකක් ළඟින් යනවා ඒ වගේ එකක් මේක රූපයක් අරක චෛතසිකයක් ජීවිත ඉන්ද්‍රියයේ චෛතසිකයක් මේක රූපයක් මේකෙන් කරන්නේ අර පෙර කරපු කර්මයාගේ කුසල අකුසල කර්ම මේ භවයේදී එයාට උපද්දලා දීම හෝ නොවීම ඒ පාලනය කරන්නේ මේ ජීවිත රූපේ. ඒකට එයාට ඕන විදිහට මේ පාලනය වෙන්නේ නැහැ. ඔය එයාට ඕන විදිහට තමයි ඒක තමයි ඉන්නේ. අධිපතිකම් කරනවා කියන්නේ. ඒකට එයා අනිත් ඒවාට ඕන නැති වුණා එයා කුසල මේ සහ අකුසලය ඒ භවය තුල උපද්දලා දෙනවා. ඒක නිසා ජීවිත රූපය ඉන්ද්‍රිය රූපය. එතකොට ඉන්ද්‍රිය රූප 8යි. ඉන්ද්‍රිය රූප 8 තමයි. ප්‍රසාද රූප 5යි, භව රූප 2යි, ජීවිත රූපය. ජීවිත රූපය. ඊට පස්සේ ප්‍රසාද රූප පස්සේ ගෝචර රූප 7 යන මේ රූප 12 ඕදාරි රූප නම් දුවේ. ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7. අපි කියවයි ගෝචර රූප 7 මතකයි නේද?
මොකද ගෝචර රූප 7? ගෝචර රූප 7. වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨවි, ආපෝ එන්නේ තේජෝ වායෝ 7. අන්නේ ගෝචර රූප 7. යන මේ රූප 12 ඕදානික රූප නමුයි. ඕදානික කියන්නේ මේ අනිත් ඒවාත් එක්ක ගත්තාම දැනෙනව වැඩි කියන්නේ. දැනෙනව වැඩි කියන්නේ. ඇයි ගැටෙනවනේ හැමතිස්සෙම රූපය ඇත් එක්ක ගැටෙනවා. ඒකට ඒක ඇහි තියෙන බවක් තේරෙනවා, රූපය තියෙන බව තේරෙනවා. නැත්නම් වර්ණ රූපය තියෙන බව තේරෙනවා. ගැටෙනකම් ප්‍රබලයි කියන්නේ දැනෙන කියන එක. දැනෙන රූප වැඩි. ඒක නිසා ඕදානික කිව්වා. සන්තිකේ නමුදුවේ. ඒකට ඒ වගේම සන්තිකේ එකටම තේරුමක් විදිහට සන්තිකේ රූප කියලා කියනවා. සප්‍රතික රූප කියලා කියනවා. ඒවට. ආපෝ ධාතුව ස්ත්‍රී භාව රූප ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ හද රූපේ විවිධ රූපේ ආහාර රූපේ පරිත්‍ති රූපේ විකාර රූපේ පසය යන ලක්ෂණ රූප 4 යන මේ රූප 12 සූක්ෂම රූප නම් වේ. නමුත් ඒක නිසා ඒකට දුරේ රූප අප්‍රතික රූප කියලා කියනවා. සූක්ෂම රූප කියන එකටම තමයි කියන්නේ දුරේ රූප අප්‍රතික රූප කියන්නේ ඒකටම තමයි. එතකොට ඒකත් දෙකක් දෙක ඉස්සරහට මේක එනවා ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7යි යන මේ 12. අපිට ධ්‍යාන ඕදාන රූප 12යි. ඒ දෙක 12 ඉන්නේ ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7යි. ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7යි එකට අරගෙන අපි කිව්වා ඕදානික රූප කියලා. ඒකේ ඉතුරු ටික සූක්ෂම රූප. ඒකත් ඉස්සරහට එන එක මතක තියාගන්න. ඕදානික රූප 12ක් තියෙනවා. ඒ 12 තමයි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7යි. මේ ටිකට අපි කිව්වා ඕදානික රූප කියලා. ඒ 12 අරුණාම ඉතුරු රූප 16 නේ. ඉතුරු රූප 16 සූක්ෂම රූප කියලා කිව්වා. දුර්නික සූක්ෂම රූප. ඒ ඕදානික රූපවලට නමක් දෙනවා සන්තිකේ රූප, සප්‍රතික රූප කියලා. සූක්ෂම රූපවලට නමක් දෙනවා දුරේ රූප, අප්‍රතික රූප කියලා. එහෙනම් මතක තියාගන්න. ඒතර ගෝචර රූප 7යි කියන ලදුවේ ස්පර්ශය, පඨවි, තේජෝ, වායෝ කියා රූප තුනක් වන බැවින්. ගෝචර රූප 7යි කියන ලදුවේ ස්පර්ශය, පඨවි, තේජෝ, වායෝ කියා රූප තුනක් වන බැවින්. යන්නේ ගන්නෝනේ අපි කිව්වා ඉස්සෙල්ලා. ප්‍රසාද රූප හා විශේෂ රූප වුණොත් ගැටෙන බැවින් ඕදානික රූපය. ඕදානිකයේ කිමේ සියුම් නොවන බැවින්. ඒක සියුම් නොවන නිසා තමයි ඕදානික කියලා කියන්නේ. දැනෙනවා වැඩි නිකන්. ගැටීමක් ඇතිවිලා අපිට තේරෙනවා දැනෙනවා. සියුම් නොවන බැවින් සන්තිකේ රූප යන වචනේ තේරුම ළඟ ඇති රූපය ඔය යනවා. සන්තිකේ රූප කියන්නේ ළඟ ඇති රූප කියන එක තමයි සන්තිකේ රූපය කියන එක. ප්‍රසාද රූප හා ගෝචර රූප ඕදානික බැවින් පහසුවෙන් දත හැකිය. ප්‍රසාද රූපයි ගෝචර රූපයි ඕදානිකයි. ඒ නිසා පහසුවෙන් දැනගන්න දත හැකිය. එබැවින් ඒවා දුර තිබුණේද ළඟ තිබුණේද ළඟ තිබෙනවා වැනි. ඒවා දැන් දුර තිබුණත් දැන් රූපයක් දුර තිබුණත් ළඟ තියෙනවා වගේ දැනෙනවා වැඩි නිසා ඒවාට සන්තිකේ රූපයන නම දෙන ලද්දේ. ඒවාට සප්‍රතික රූපයන නම දී ඇත්තේ ඔවුනොවුන් සැපෙන බැවින්. ඒවා එකිනෙක සැපෙන නිසා සප්‍රතික රූප කියලා නම දුන්නා. හරිද? කර්මයෙන් හටගන්නා රූප 18 උපාදීන රූප නම් වේ. කර්මයෙන් හටගන්නා ඒ ටික 18ට අපි කිව්වා උපාදීන රූප කියලා. ඉතිරි රූප 10 අනුපාදීන නම් වේ. කර්මයෙන් හට නොගන්නා රූප කවරුන්දයි මතු දත හැකි වනු ඇත. උපාදීන යන වචනේ තේරුම මාගේ කියාද මමයේ කියාද තෘෂ්ණා දෘෂ්ටි කර්ණකොට තදින් ගනු ලබන දේ යනු. ශාරීරික රූප සියල්ලම මාගේ මමයේ කියා තෘෂ්ණා දෘෂ්ටි විසින් අල්ලාගනු ලැබේ. කර්මජ රූප කයේ ප්‍රධාන කොටස වන බැවින් ඒ ගැනීම කර්මජ රූපයන්ට වඩා බලවත් ඇත්තේ. බැවින් ඒවාට විශේෂයෙන් උපාදීන යන නම දී ඇත්තේ.
ඒතර කර්මජ රූප ටිකට තමයි අර අටදොස කිව්වේ. ඒකට අපි කියනවා උපාදීන රූප කියලා කියනවා. උපාදීන රූප කියලා කියනවා. මොකද කර්මයෙන් හටගන්නා රූප අටදොස නිසා. ගෝචර රූපයන්ගේ පනුවෙන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. වර්ණ රූපේ නම් කිව්වා සනිදස්සන කියලා. කියන්නේ පේන රූපේ කියන එක නේද? සනිදස්සන. වර්ණ රූපේ විතරයි කියන්නේ සනිදස්සන කියලා. නම් වේ. ඊ තේරුම පෙනෙන රූපේ යනවා. රූප 8 ඇසට පෙනෙන්නේ වර්ණ රූපේ විතරයි. පමණයි. අන්‍ය රූප සත්‍විස්ස නොපෙනෙන බැවින් ඒවට කිව්වා අනිදස්සන කියලා. අනිත් 24ම අනිදස්සනයි. වර්ණ රූපේ කිව්වා සනිදස්සන කියලා. ඒවා තේරෙනවනේ? සරලයි. රූපාදී අරමුණු ගන්නා මෙවි ප්‍රසාද රූපපස ගෝචරග්‍රාහික රූප නම් වේ. රූපාදී අරමුණු ගන්නා මෙවි ප්‍රසාද රූපහට කිව්වා ගෝචරග්‍රාහික. ගෝචර ග්‍රහණය කරනවා. ගෝචරග්‍රාහික ග්‍රහණය කරන නිසා ප්‍රසාද රූපහට ගෝචරග්‍රාහික රූප නම් වේ. ඉතිරි රූප දෙවිස් අරමුණු නොගන්නා මෙවි අගෝචරග්‍රාහික නම් වේ. ප්‍රසාද රූපයන්ගේ චක්කු සෝත දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්ත ග්‍රාහක නම් වේ. ප්‍රසාද රූපයන්ගේ චක්කු සෝත දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්ත ග්‍රාහක නම් වේ. ඇසට පෙනෙන්නේ එහි සැපී දුර තිබෙන දෙයක් පමණි. යමක් ඇසීම සැපී සිටියොත් එය ඇසට නොපෙනේ. හරි නේද? ඒ කියන්නේ කන ඇහැටයි කනටයි ඇහෙන්නේ දුර තියෙන ඒවා තමයි ගන්නෙ. ළඟ තියෙන ඒවා නෙමෙයි. දැන් ඉන්ද්‍රියන් 6නේ තියෙන්නේ. අපි ඉන්ද්‍රියන් 5යි තියෙන්නේ. ප්‍රජාස රූප 5. හරිද? මේ ප්‍රසාද රූප 5න් අරමුණු ගන්නකොට ඇහැ හැමතිස්සෙම ගන්න කෙලින්ම ඇහි වදින රූපේ නෙවෙයි නේද ගන්න. අර දුර තියෙන එක තමයි වැටෙන්නේ. ශබ්දයක් එහෙමයි. ඇහැ ඇතුලේ තියෙන එක නෙවෙයි. ඇහැ ඇතුලේ ශබ්දය ඇහෙන්නේ නැහැ අපිට. ඇහැනේ කන ඇතුලේ තියෙන ඒවා. එළියේ තියෙන ශබ්දය තමයි ඇහෙන්නේ. ඒතර දුර තියෙන අරමුණු තමයි ගන්නෙ ඇහැයි කනයි. අනිත් ඒවා ඒ ළඟට එන්න ඕන. දැන් ගඳ කියන ගන්ධය කියන එක අපිට දුර තියෙන ගන්ධයක් වුණාද වාතය ආරහා මෙතෙන්ට ආවම තමයි දැනෙන්නේ. ඒකනේ අපි හුඟක් හරි අපි සුගන්ධයක් හෝ ගන්ධයක් තියෙනකොට විටින් විට දැනෙනව නේද? විටින් විටනේ අපිට පරිසරයේ තියෙනකොට අර හුලඟත් එක්ක එනකොට තමයි දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ නැහැ. ඒක දිගට දැනෙන්නේ නැහැ අපිට. ඒකට අර ඇත්තට ගන්ධය මේ නික්මෙනකොට ඒක වාතයට මුසු වෙලා ඒ වාතයත් එක්ක නාහිට ඇවිල්ලා එතන ස්පර්ශ වෙන්න ඕන. අන්න එතකොට තමයි අපිට දැනෙන්නේ ඒක. ළඟට එන්න ඕන. රසත් එහෙමයි. රසත් කැම මේ පිඟානේ මේ සුළු තියෙන රස දැනවද? නෑ. මේ සුළු තියෙනව දැනෙන්නේ කන්න ඕන. කෑවට පස්සේ දෙක කියොත් තමයි රස දැනෙන්නේ. හරිද? ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශයත් ඇඟේ ස්පර්ශ වෙන්න ඕන. පඨවිය වදින්න ඕන. තේජෝ වදින්න ඕන. ආපෝ වායෝ වදින්න ඕන. වදිනොත් විතරයි දැනෙන්නේ. ඒතකොට ඒව ළඟට ඇවිල්ලා ස්පර්ශ වෙන්න ඕන. ඒ තුන. අර දෙක දුර තියෙන ඒවා ගන්න. ඒක නිසා අපි ඒකට නම දුන්නා අසම්ප්‍රාප්ත ගාන. අසම්ප්‍රාප්ත කියන්නේ ප්‍රාප්ත උනේ නැහැ කියන එක. ප්‍රාප්ත උනේ නැහැ, වැදුනේ නැහැ. ප්‍රාප්ත කියන්නේ වැදුනා කියන එක සමු වුණා, එකතු වුණා කියන අර්ථය. අසම් කියන්නේ උන් නැහැ කියන එක. අසම්ප්‍රාප්ත ග්‍රාහක. ග්‍රහණයේදී ප්‍රාප්ත වෙලා වැදිලා ග්‍රහණය වෙන්නේ නැහැ කියන අර්ථයෙන් තමයි අසම්ප්‍රාප්ත ග්‍රාහක දෙකයි. චක්කු ශ්‍රෝත දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්ත ග්‍රාහක නම් වේ. ඇසට පෙනෙන්නේ ඒ සැපී දුර තිබෙන දෙයක් පමණකි. යමක් ඇසේ ඇසේම සැපී සිටියොත් එය ඇසට නොපෙනී. මෙහෙම පේන්නේ නැහැ නේ. ඇහැ පියාට අපිට පේන්නේ නැහැ. ඇහි පියන් දෙක පේන්නේ නැහැ අපිට. ඒවා. යමක් ඇසේම සැපී සිටියොත් එය ඇසට නොපෙනී. ඇසේ සැපී සිටින බැවින් නොපෙනේ. කනට ඇසෙන්නේ දුර ඇති ශබ්දය. අසන්නහුට ශබ්දයේ ඇති දිශාව දැනෙන්නේ අසන්නහුට ශබ්දයේ ඇති දිශාව දැනෙන්නේ තන දැනෙන්නේ ඒ නිසා. අපි දැන් ශබ්දය ඇහෙනකොට මොන පැත්තෙන්ද කියලා අපිට මේ දැනගන්න පුළුවන් නේ. බලනෝනේ අපිනේ. අපිට හිතනවා මෙහෙන් දෙන්නේ ශබ්දය මෙහෙන් දෙන්නේ කියලා යම් අවබෝධයක් ශබ්දය එනකොට දැනගන්න පුළුවන්. ඒ ඉන්නේ දුර තියෙන එකනේ. දුර තියෙන ඒක තමයි අපිට අරමුණ වෙන්නේ. ගාන ජීවා කාය ප්‍රසාදය දුර පිටි අරමුණු ගැනීමට සමත් නොවේ. ඒවා දුර තියෙන ඒවා
ගන්න බෑ. ඒකයි. ඒකනේ අපිට අර දැන් ඔය මොකක් හරි අපිට ගඩක් වගේ ඇවිල්ලා අපි තන හොයාගන්න හරි අමාරුයි නේද අපිට? හැබැයි ශබ්දය අපිට ඇහැ නම් කෙලිම පේන එකනේ අපි පොඩක් අයින් කර දැම්මොත් ශබ්දයයි ගන්ධයයි අපි පොඩක් සංසන්දනය කරොත් අපේ ශබ්දය කොහෙන් හරි ශබ්දයක් එනවා අපිට ඒක හොයාගන්න ලේසි පහසුද? පහසුද? පහසුයිනේ. අපිට ඒක හොයාගෙන පාර ගිහිල්ලා එන්න තැන හොයාගන්න පුළුවන්. මේ ගන්ධයක් එනකොට හරි අමාරු නේද හොයාගන්න. අපි ගොඩක් වෙලා වෙස්සෙනවා හොයාගන්න කොහෙන් එනවද කියලා හිතා ගන්න බැහැ. නේද? අපි බලලා අමාරුවෙන් තමයි හොයාගන්නේ. එහෙම නේද? අත්දැකීම් තියෙනනේ. ඒ එන්නේ අර ස්ථානීය වෙන අවබෝධයක් නෑ. අර ඒ ගඳ නික්මිලා ඇහැට ආවට පස්සේ තමයි ගඳ දැනෙන්නේ අපිට. ඒතර දිශාව ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. හැබැයි ශබ්දේ එහෙම නෑ. ශබ්දේ පුළුවන්. ඇහැ නම් කතා කරන්න ඕන කොහොමද? ඇහැට තියෙන දුර එකට වැටෙන්නේ. හරි. වර්ණ ගන්ධ රස ඕජා යන සතරය භූත රූප සතරය යන මේ අට රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නොවන බැවින් අවිනිප්පෝග නම් වේ. එතකොට අවිනිප්පෝග ඒකත් වැදගත් තමයි වැදගත්. මෙන්න මේ අවිනිප්පෝග කියන ඉස්සරහට එන රූප කලාපවලදී අවිනිප්ප. එතන මේ කියන මේකට වෙන තව වචනයක් කිව්වොත් මොකද? අවිනිප්පෝග රූප අට සුද්ධාෂ්ටකය කියලා කියන. ඒ වචන සුද්ධාෂ්ටක කියන මේ රූප කලාපයක්. රූප කලාපයේ වචනේ තමයි විතර පොදුවේ අපි රූප කලාප කියන කතා නොකරට සුද්ධාෂ්ටක කියන අපි අහලා තියෙනවා. එතකොට සුද්ධාෂ්ටක කියන්නේ මෙන්න මේ කියන අවිනිප්පෝග රූප අටක තමයි කියන්නේ. ඒවා එකිනෙකින් වෙන් වෙන්නේ නැහැ. එකටම තියෙනවා. කිසිම එකටම තියෙන්නේ. එතකොට මේ ප්‍රසාද රූපේ ගත්තාම වෙනව තියනවද? තියෙනවනේ වෙනම කියන්නේ වෙනම නැහැ. ඒක රූප කලාපයක තියෙන්නේ. නමුත් හැමතැනම නෑ නේද රූප මේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූප හැමතැනම තියෙනවද? නෑ. නේද? දැන් අපි චක්කු ප්‍රසාද රූපේ හැමතැනම තියෙනවද? නැහැ. ඒ විතරයි තියෙන්නේ. තේරුණාද? එතකොට ඒකත් එක්ක අනිත් කලාප වෙන් වෙලා තියෙනවා. ප්‍රසාද රූපේ ගත්තාම අනිත් ඒවාත් එක්ක වෙන් වෙලා තියෙනවද නැද්ද? තියෙනවනේ. ඇයි? මේ සුද්ධාෂ්ටක ගත්තාම පඨ වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එකට තියෙද්දි ඒකෙන් වෙන වෙන එක කලාපයකින් වෙන වෙලා වෙනත් එකක් එක්ක වෙන් ඉන්නේ ඒක ඇත්ත. හැබැයි අර කලාප දෙකක් ගන්නවා. දැන් මේක තේරුම් ගන්න එක වැදගත්. දැන් මෙතන තියෙනවා සුද්ධාෂ්ටකය තියෙනවා. හරිද? මෙතන තියෙනවා චක්කු දශක කලාප දශක කලාප ඉස්සරව දැක්කම කියන්නේ චක්කු ප්‍රසාද රූපේ මේ 10ත් එක්ක ඉන්නවා. චක්කු ප්‍රසාදය. මේක එක. හරි නේද? දැන් මේකේ වර්ණ ගන්ධ මේ මෙතන තියෙන කලාපයේ තියෙනවා කියන අවිනිප්පෝග රූප අට එක හරි. මෙතන තියෙන මොකද්ද? අවිනිප්පෝග. ඔව් ඒ කියන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටක් තියෙනවා. මෙතන තියෙන එකත් එක තමයි මේ කියන්නේ ඒක හරි. මම කියන්නේ අපි මෙතෙන්දි කියන්නේ ඒක නෙමෙයි. හැබැයි මේ එකත් එක්ක වෙන් වෙලා නේද ඉන්නේ ඒක. මෙතන නෑ මේක. චක්ක ප්‍රසාද ඒක නෑ. ඒක තමයි ඒ රූපය වෙනම ගත්තාම අනිත් ඒවාත් එක්ක වෙන් වෙලා ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කියන්නේ අනියම ඉන්න බෑ ඒක හරියි. හැබැයි මේකත් එක්ක වෙන් වෙලා ඉන්නවා. නේද? අන්න ඒක නිසා තමයි එතන කියන්නේ අවිනිප්පර මේ වර්ණ ගන්ධ රස ඕජා යන සතර මහා භූත රූප සතර යන මේ රූපات ඔවුන්ගේ වෙන්න ඕන බැරි. අන්න ඒකට කිව්වා අවිනිප්පෝ කියලා. ඒක හැමතිස්සෙම එහෙමම තමයි ඉන්නේ. එහෙමම තමයි ඉන්නේ. ඒක නිසා අවිනිප්පෝක රූපات කියලා කිව්වා. ඉතිරි රූප 20 විනිප්පෝක රූප නම් වේ. ඉතිරි 20 අනිත් ඒවාත් එක්ක වෙන ඒ අවස්ථානුකූලව වෙන වෙලා ඉන්නවා. තවත් 30ක් එක තමයි ඉන්නේ. වෙනම ඉන්නේ කලාපයක් විදියට. නමුත් අර ටික වෙනම ඉන්න කොටසත් ඒක වෙන වෙලා ඉන්නව බෑ. හරිද? ඒක නිසා අවිනිප්පෝක විනිප්පෝක කියන රූප ටික ඒ විදිහට එනවා. දැන් අපි පාඩමට යන වෙලාවක් නෑ දැන්. අපි ඊළඟට තියෙන අපිට රූප සමුත්තා. දැන් මේක පැහැදිලිද? තවමුත් මේ පිළිබඳව මේ ටික දැන් මේ ටික තාම වැදගත්. අපි රූප කලාප කතා කරනකොට මේ සමහර කාරණා ඉතාම වැදගත්. මොකද ඒවා ඉති කලාපෙදී තක්කාලා අවිනිප්පෝක රූප අට කිව්ව ගමන් මොනවද කියලා අපි දැනගන්නවා. එතකොට මෙතෙන්දී
නිතර යෙදෙන ඒවා තමයි වස්තු රූප. වස්තු රූපේ කිව්වහම වස්තු රූප මොනවද කියන එක වැදගත්. වස්තු රූප කියන්නේ තියෙනවද? වස්තු රූප වස්තු රූප කීයද? වස්තු රූප 6යි. මොනවද 6? ප්‍රසාද පහයි ප්‍රසාද 5යි. වස්තු රූපය. වස්තු රූප 6යි. එතකොට අවිනිබ්බව රූප 8යි. 8 මොනවද? පඨවියා භූතේජෝ වායෝ වත්තකන්ද රසෝය. අවිනිබ්බව රූප 8. ඒක වැදගත්. ඊළඟ භාව රූප 2යි. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. ඒවා ඊටම වැදගත් ටික. ඉන්ද්‍රිය රූප කිය දෙකත් වැදගත්. ඉන්ද්‍රිය රූප ඉන්ද්‍රිය රූප 8යි. ඉන්ද්‍රිය රූප 8 මොනවද? ඉන්ද්‍රිය රූප කිව්වේ මොනවද? ඉන්ද්‍රිය කිව්වේ මොනවද? ඇයි? අධිපතිකම් පවතින නිසා. අධිපතිකම් කියන්නේ ඒ ස්ථානයේ අධිපතිකම් පවත්වනවා. හරිද? තව ඉන්ද්‍රිය රූප ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම 22ක් අපි ඉස්සරහට කතා කරනවා ඒවා. ඒකෙත් කියන්නේ මේ අධිපතිකම්. මේ රූප ටිකේ ඉන්ද්‍රිය ටික නෙමෙයි කියන්නේ. රූප වල ඉන්ද්‍රිය මේ රූප ටිකේ ඉන්ද්‍රිය. හැබැයි තව කාරණා තියෙනවා, තවත් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඔක්කොම ඒවා ඉතින් 22ක්. හරිද? ඒක අපි වෙනම කතා කරමු. අපි අහලා තියෙන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්මනේ. ඒකයි වෙනස්කම් අපි ඉගෙන ගන්නවා. ඉස්සරහට අපි මේ පාඩමෙන් තියෙනවා. එතකොට ඒකෙදී මෙතෙන්දී ඉන්ද්‍රිය රූප ගත්තාම ඉන්ද්‍රිය රූප 8ක් තියෙනවා. 8 තමයි වස්තු රූප 5යි, ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත රූපය. මේ රූප ගැන කතා කරන්නේ. ධර්ම ගත්තාම වෙනම තියෙනවා. ඒක පටලව ගන්න එපා. ඉන්ද්‍රිය ධර්ම කියලා වෙනම කොටසක් තියෙනවා. හරිද? ඒක අපි ඉස්සරහට යනවා. ඒකනත් කියන්නේ ඉන්ද්‍රිය කියන්නේම අධිපතිකම දක්වනවා. එතන ප්‍රධානීය වෙනවා යා. මේ ප්‍රධානීය නිසා තමයි ඒක ප්‍රධානීය අධිපතිකම් දක්වන ධර්ම ටික තමයි ඉන්ද්‍රිය ධර්ම කිව්වේ. හරිද? මෙතන කියන්නේ ඉන්ද්‍රිය රූප ටික මේ කියන්නේ. ඉන්ද්‍රිය රූප 8ක් තියෙනවා. ඉන්ද්‍රිය රූප 8 තමයි ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත රූපය. ඉන්ද්‍රිය රූපමයි. ඉන්ද්‍රිය රූපම පටලව ගන්න එපා. ඉන්ද්‍රිය ධර්ම වෙනම වෙනවා. ඊළඟට ඕදාරික රූප එකක් වැදගත්. ඕදාරික රූප ගෝචර රූප 7ක්. ඔව් 12. ඕදාරික රූප 12 කියන එක දැනගන්න ඕන. ඕදාරික රූප 12 හැදුනේ ප්‍රසාද රූප 5යි, ගෝචර රූප 7යි 12. හරිද? ඊළඟට ආධ්‍යාත්මික බාහිර රූප. ආධ්‍යාත්මික රූප කීයද? 5යි. ප්‍රසාද රූප 5. ඔව් ආධ්‍යාත්මික රූප ප්‍රසාද රූප 5, බාහිර රූප ඔක්කොම ටික බාහිර රූප. ඒකදී අපි කතා කරා අපි දැන් අපේ කය ගැන කතා කරනකොට අපේ කය ගැන අපි දැන් විශේෂයෙන් මෙතනදී අපි අවසානයේ මේ සීල ඉලක්ක අපේ යන්නේ කොටද? සතිපට්ඨානය. සතිපට්ඨානයනේ අපි ඉලක්ක වෙන්නේ මේ සියල්ල අපි මේ සතිපට්ඨානයේ යෙදවීම සඳහා. මේ ඉගෙන ගන්න. ඒකට සතිපට්ඨානයේදී අපි බාහිර කියලා කිව්වේ අපෙන් බාහිර කියන එක. අපේ ශරීරයෙන් බාහිර. අය බාහිර ඔක්කොම. අපි මම දැන් ඉස්සෙල්ලා කිව්ව එක. බාහිර අය තමයි අපි බාහිර කියලා කිව්වේ. අජ්ජත් කියලා කිව්වේ ආධ්‍යාත්මික. ඒ කියන්නේ මගේ. කොටස තමයි ආධ්‍යාත්මික. ඒකෙන් මේ එතන ගන්න ආධ්‍යාත්මික කොටසෙන් ආයි දෙකකට බෙදෙනවා. මගේ ශරීරයේ තියෙන මගේ අර කිව්ව අර මූලික බෙදීමේදී බාහ්‍ය කොට අයින් කරලා බාහ්‍ය කොටස අයින් කරලා අධ්‍යාත්මික කොටසෙන් ආයි බාහ්‍ය අධ්‍යාත්මික බාහ්‍ය දෙකකට බෙදෙනවා. ඒකෙන් ප්‍රසාද රූප 5 අධ්‍යාත්මික කියලා අරගෙන ඊටු ටික බාහ්‍ය කියලා ගන්නවා. හරිද? ඒක තමයි එතන බෙදීම. ඊළඟට උපාදීන රූප අනුපාදීන රූප කියලා කිව්වේ උපාදීන රූප කිව්වේ කර්මයෙන් හට ගන්නා රූප ටික 18යි. ඊටු ටික
අනුපාදිත රූප. ඒක වැදගත්. ඒක තමයි ඊළඟට ද්වාර රූප. ද්වාර රූප කියලා ගත්තහම එතෙන්දී අපි ද්වාර රූප 7යි ගත්තේ. ද්වාර රූප 7යි, ප්‍රසාද රූප 5යි, විඤ්ඤාති රූප 2යි, ද්වාර රූප 7ක් කියලා ගත්තා. 7යි මනෝද්වාරයේ හරිනේ අපි හරියට දැන් මතක් වුණා. එතකොට අපි දැන් ප්‍රශ්නයක් ආවා. ඇයි මනෝද්වාරය ධාරයක් විතර ගත්තේ නැත්තේ කියන එක. ඇයි? අපිට ඉස්සෙල්ලා උත්තරේ තෝරගන්න වෙන මනෝද්වාරය කියන්නේ මොකද්ද? මනෝද්වාරය කියන්නේ හැබැයි ඔතන හරි වස්තු රූපය කියන්නේ දවස්තු රූපේනේ මේ දවස්තු රූපේනේ විඥානය ඇති වෙන්නේ නේද? හැබැයි අපි මනෝද්වාරය කියලා හැදින්ුවේ කලින් මොකද්ද? මතකද? භවාංග සිත. භවාංග සිත තමයි අපි පෙන්නුවේ මනෝද්වාරය කියලා නේ. කියන්නේ භවාංග සිතේ අගින් තමයි පටන් ගන්නෙ මේ එහෙම අපි මතකයි නේද ඉගෙන ගත්තා. භවාංග සිතම මනෝද්වාරය වෙයි කියලා අපි ඉගෙන ගත්තා නේ. එතකොට මනෝද්වාරයනේ එතකොට භවාංග සිත තමයි මොකද උනේ? මනෝද්වාරය. එතකොට ඒක සිත භවාංග සිත කියන්නේ රූපයක්ද? නැහැ. අපි මෙතන කතා කරන්නේ මොකද්ද? රූපනේ. රූපවල බෙදීමක් අපි මෙතන කතා කරන්නේ. හරිද? අපි අතනදි කතා කරේ භවාංග සිතම මනෝද්වාරය වෙනවා. මොකද භවාංග සිතේ අගින් තමයි ඇති වෙන්නේ චිත්ත වීතිය පටන් ගන්න නේ. භවාංග සිත කියන්නේ පෙර භවයේ ගත්ත අරමුණු වරගෙන ඇති වෙන සිතක් නේද? එහෙම සිතක් ඇති වෙන ඒකට පෙර භවයට අදාළ එකක් නේ. ඒකින් අරගෙන මේ භවය කැඩෙන්නේ නැති වෙන්න ඇති වෙන සිතක්. ඒ සිතම තමයි අපි කිව්වේ මනෝද්වාරය නේද? එතකොට එතන රූපයක් අයිති වෙන්නේ නැහැනේ. හැබැයි ඒක වස්තු මේ අපි දවස්තු රූපේ තමයි ඇති වෙන්නේ. රූපේ තුල ඇති වෙන්නේ. හැබැයි අර චක්කු විඥානය වගේ නෙමෙයි මෙතෙන්දී. ඒක නිසා තමයි ඒක අරගෙන නැත්තේ. ඒක වෙන්න ඕන. ඒක වෙන්න ඕන. ඒක එතන ද්වාර රූපවල. එතන ද්වාර රූප වලට අරගෙන නැත්තේ. එතන භවාංග සිතම මනෝද්වාරය වෙන නිසා. එතන අපිට තීරුම් ගන්න නැත්නම් නේ තීරුම් නැත්තේ එතන. පැහැදිලි නේද? භවාංග සිතම තමයි අපි මනෝද්වාරය කියලා ගත්තේ. එතකොට නිවන් දොරටු කීයක් තියෙනවද? නිවනට යන දොරටු. පහයිනේ. නිවන් දොරටු නිවනට පිවිසෙන මාර්ග මොනවද? ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සත්‍යයනය, ධර්ම සම්මර්ෂණය, භාවනා. ඒතර නිවන් දොරටු කියන්නේ පහ. මේ දොරටු කියලා අපි දැන් මේ ධර්මයේ විතර මේ දොරටු විදියට කතා කරන ගොඩක් ඒවා වෙන වශයෙන් අපිට දැනගන්න ඕනේ. අපි කියන්නේ අර පිවිසෙන මාර්ගය. තේරුණාද? ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුව. ධර්ම දේශනය කියන්නේ නිවන් දොරටුව. ධර්ම සත්‍යයනය කියන්නේ නිවන් දොරටුව. ධර්ම සම්මර්ෂණය කියන්නේ නිවන් දොරටුව. භාවනා. එතකොට මෙතෙන්දී ඇත්තටම භාවනාව උතනෝයි භාවනාව කියන්නේ හරියටම අපි අර මේ භාවනා ඉරියව්වෙන්ම එහෙම කරන භාවනාව ගැන එතන කියන්නේ. ඒතර මෙතෙන්දී ධර්ම ශ්‍රවණය කියන්නේ භාවනාවේ තරහ සිව් කොටසක්. මොකද හරි නිවන් දොරටු ටික දහන්නේ. ඔව් ඒක. නිවන් දොරටු පහයි. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, හරිද? ධර්ම සත්‍යයනය.
අපි ධර්මයේ සත්‍යයනය කරනවා. ඒක තේරුම දැනගන්න. එතකොට සත්‍යයනය ධර්ම සම්මර්ෂණය මෙනෙහි කරනවා. නිකන් ඉන්න වෙලාවට මෙනෙහි කරනවා. ඊළඟට භාවනා. ඒතර එතෙන්දි කියන්නේ අපි ධර්ම දේශනය කියලා ඔය නිකන් වාඩි වෙන්න කියයි කියලා නිවන් දොරටුවක් කරනවද? නෑ. ඒතර කියන්නේ සතිපට්ඨානය වර්ධනය වන ආකාරයේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ අපි අවබෝධයෙන් ඉන්න ඕනේ මේ. ඔව්. ඒ කියන්නේ භාවනාව කරනවා කියන්නේ දැන් හරියට මේ සවන් දීලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සවන් නොදී ඉන්නත් පුළුවන් වාඩි වෙලා නේ. සවන් දීලා මේක සිතින් විමර්ශනය කරමින් බණ අහනවා ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම වුණොත් තමයි නිවන් දොරටුවක් වෙන්නේ. ඒ වගේම නිත්‍ය ධර්ම දේශනය, ධර්ම සත්‍යයනය, ධර්ම සම්මර්ෂණය නිකාම දැන් අපි තේරුමක් ගන්න නැතුව පිළික් කිව්වයි කියලා පිළික් ඇහුවයි කියලා නිවන් දොරටුවක් කරනවද? නෑ. ඒකේ අර්ථය දැනගෙන අහන්න. ඒතර ඒක ඇයි දැන් අපි ධර්ම සත්‍යයනය කියමු. ධර්ම සත්‍යයනේ නැවත කියනකොට අපිට මතකයේ තියෙනවනේ නේද? මතකයේ තියෙන ඒක මේ මතකයේ තියෙන නිසා අපි නැවත සම්මර්ෂණයට පාස් වෙනවා ඒක. මේ මතකයේ තියෙන එකනේ සම්මර්ෂණය කරන්නේ අපි. ඒව එකිනෙක ගලප කරනවා. ඔය මතක තියෙන ටික අපි ගලපනවා. අර අතර එකයි මෙතන එකයි ආරයි. එහෙනම් ඒ විදිහට අපි තව අලුත් කාරණාවක් අපිට වැටහෙනවා. අර ඉස්සෙල්ලා ආපු ටිකයි දැනට කියන ටික අපි දන්න ටික ඔක්කොම ගලපුවාම ඒ එකිනෙක ගලපනකොට තව අලුත් කාරණාවක් මතුවෙනවා. ඒතර අවබෝධයෙන් කරනවා. අවබෝධයෙන් කරනකොට ඒ ටිකේදී වැඩෙන්නේ ඇත්තටම සතිපට්ඨානයි. භාවනාවේදී සතිපට්ඨානයි. ඔය සියල්ල සතිපට්ඨානයේම ටිකක් අන්තිම ඒකේ වෙන්නේ අතුලේ තියෙන සතිපට්ඨානයි. හරි. ඒතර ඒ ටිකෙන් අපි අර ඕලාරික වශයෙන් තමයි ඔය ටික කිව්වේ. හැබැයි ওই ටිකම කියන්නේ සතිපට්ඨානය තමයි. ඒකෙදි ඊට පස්සේ බෝධිපාක්ෂික ධර්ම ටික වැඩෙනවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී අපි බෝධිපාක්ෂික ධර්මයේ අන්තිම කොටස අන්තිමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල හතර සතිපට්ඨාන. එහෙම නැත්නම් 37 මේ පෙරගෙන තියෙන්නේ කොහොමද? පළවෙනි හතර මොකද්ද? සතිපට්ඨාන. අන්තිමට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මෙහෙම තමයි පෙරගෙන තියෙන්නේ. පෙරගෙනගෙන හරියටම පෙරට යනවා කියන එක නෙමෙයි. ඒවා එකිනෙක වර්ධනය වෙනකොට මේ ධර්ම කාරණා වැඩෙනවා. එකිනෙක පෙරට යනවා කියන එක තමයි. නමුත් ඒකේ තේරුමක් තියෙනවා පළවෙනියට සතිපට්ඨානයේ යෙදීමත් අවසානයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදීමත්. ඒකේ තේරුමක් තියෙනවා. හැබැයි ඔක පෙරටම යනවා කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි මේ පාඩම අවසන් කරමු. හරි